දැන් හොඳට පේනව නේද? ළමයි හරි. එතකොට ඉස්සෙල්ලාම අපි හඳුනා ගන්න ඕන ළමයි පාරමිතාවක් කියලා කියන්නේ මොකක්ද කියන එක. විභාගයේදී බොහෝ දුරට ඔයාලගෙන් අහන්නේ මෙන්න මේම ප්‍රශ්නයක්. සමහර වෙලාවට විභාගයේදී අහන එක ප්‍රශ්නයක් තමයි පාරමිතා දෙකක් නම් කරන්න කියලා කියනවා. හරිද? ඊළඟට ඔයාලා ලියන්නේ දාන පාරමිතාවද, නෙක්ඛම්ම පාරමිතාවද? ඒ පාරමිතාවට අදාළව එකට නිදසුන් සපේමින් කිව්වහම දාන පාරමිතාව කිව්වහම දාන පාරමිතාව ඇතුලේ ලියවෙන්න ඕනි කරුණු ටිකක් තියෙනවා. හරි? පාරමිතා පාඩම පෙරලා ගන්න හැමෝම තුන්වෙනි පාඩම. දැන් මේ පාරමිතා පාඩමේ දැන් මේකේ ප්‍රශ්නයක් තියෙනවා පාරමිතා යන්නේ අර්ථය සඳහන් කරන්න කියලා. හරිද? එතකොට පාරමිතාවක් කියලා කියන්නේ මොකක්ද කියන එක ඉස්සෙල්ලා අපි හඳුනා ගන්න ඕනේ. හරි? පාරමිතාව කියන්නේ මොකක්ද කියන එක හඳුනාගත්තට පස්සේ අපිට ඉතාම පහසුවෙන් ඒ ප්‍රශ්නෙට උත්තර ලියන්න පුළුවන්. දැන් ඕක සමහර වෙලාවට ඒ ප්‍රශ්නේ එන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් සමහර වෙලාවට එන්න පුළුවන්. හරි? සමහර වෙලාවට එන්න පුළුවන්. එතකොට පාරමිතාවක් කියලා කියන්නේ මොකද්ද? දැන් පන්තියෙත් කරලා තියෙනවා, ඉස්කෝලෙත් කරලා තියෙනවානේ. මට කියන්න බලන්න කවුරු හරි ළමයි පාරමිතාවක් කියන්නේ මොකද්ද කියලා. නැත්නම් පාරමිතා යන්නේ අර්ථය සඳහන් කරන්නකො මට. මේ ප්‍රශ්නෙට අදාළ උත්තර දෙන්නකො. ළමයි මේ රිවිෂන් එකක් කරන්නේ නැවත කෙටියෙන් සාකච්ඡා කිරීමක් කරන්න. ඒ නිසා කාලය ගන්න එපා. අද දවසේදී පාඩම් කිහිපයක්ම ඉවර කරන්න ඕනේ. අප්සරා සෙව්වන්දි ඇහෙනවද මාව? ඔව් හඳුරන්නේ. අප්සරා කොහෙද? මීරිගමෙක් කෙනාද? නැහැ රත්නපුරේ. රත්නපුරේ. හරි. අප්සරා කියන්න බලන්න පාරමිතාවක් කියලා කියන්නේ මොකක්ද කියලා මේ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න මට. මේකේ ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න. ඔය ප්‍රශ්න වලට උත්තර ලියන්න. පුළුවන් නම් ඒවා PDF එකක් එළියට ගන්න. ඔය ටික සම්පූර්ණ කරාම අමුතුවෙන් විභාගෙ බය වෙන්න එපා. හරි? ඔය ටික සම්පූර්ණ කරගත්තොත් අමුතුවෙන් විභාගෙට මහන්සි වෙන්න කියලා දෙයක් නැහැ. අපි අවශ්‍ය දේවල් ටික සූදානම් කරගෙන ඉවරයි. බලා ගන්න විතරයි තියෙන විභාගෙට යන්න කලින්. මොකද්ද පාරමිතාවක් කියලා කියන්නේ? දන්න ළමයි කියන්න බලන්න. ඔයාලා කතා කරන්න ඕනේ දරුවනේ. කතා කරන්න බැරි කෙනෙක් ඉන්නවා නම් ඇත්තටම යන්න. මොකද ඔයාට විභාගෙ ලියන්න ඕන කෙනෙක් නම් විභාගයට මේ විෂයට ඒකක් ඕනි නම් ඔයා කතා කරන්න ඕනි පුතේ. අපි හැම වෙලාවකම විෂය ඇතුලේ කතා කරන්න ඕනි. හොඳට මතක තියාගන්න ඒක. ගණන් වුණත් ගුරුවරයාගෙන් අහන්න ඕනි සර් මේක මෙතනට මෙහෙම නේද. එතකොට තමයි අපේ මනස හැදෙන්නේ සිලබස් එකට විෂයට. විද්‍යාව ගත්ත උනත් විද්‍යාවේදී කතා කරන්න ඕනේ. විද්‍යාවේදීත් කතා කරන තරමට තමයි විද්‍යාව තමයි පරිපූර්ණ කරන්නේ. සිංහල විෂය වුණත් සිංහල විෂය වුණත් කතා කරන්න ඕනේ. තමන්ට තේනවනේ සිංහල විෂය වුණත් අපිට තේනවා ග්‍රැමර් පැත්තක්, ව්‍යාකරණ පැත්තක් තියෙනවා. ඒ ව්‍යාකරණ පැත්තේදී වුණත් කතා කරලා අහන්න දේවල් තියෙනවා.
ගුරුවරයෙක් අහන ප්‍රශ්නකට උත්තරයක් දෙන්න පුළුවන්කම තියෙන්නට ඕනේ. හරි. ඊළඟට ඉංග්‍රීසි භාෂාව වුණත් කතා කරන තරමට තමයි ඉංග්‍රීසි පුළුවන් වෙන්නේ. ඉංග්‍රීසි පුළුවන් වෙන්නේ ගොළුව වගේ ඉඳලා. අමාරුවෙන් හරි වැරදි හරි කැඩි කැඩි හරි කතා කරන්න ඕනේ. පස්සේ හරියට ග්‍රැමර් ටික හදාගත්තාම හරියට අවශ්‍ය තැන් වලට ඒ නිපාත දාලා කතා කරන්න පුළුවන්කම හැදෙනවා. මේ ප්‍රශ්නෙට නිහඬව ඉන්න උත්තරයක් දන්නේ නැතුවද? මට කියන්න බලන්න ලැජ්ජ වෙන්නේ නැතුව හැමෝම. මං කියන්න සාමුදුරනේ කියන්න බලන්න. බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරන බෝසත්තුමන් විසින් පුරවන ලබන උතුම් පිළිවෙත්. හරි. හරි. උත්තරේ හරි. හරි. උත්තරේ හරි. සසර ගමනේ පරතර හෙවත් මේ සසර කියලා කියන්නේ අපි හැමෝම යන ගමනක් තියෙනනේ. මේ සසර ගමන ඇතුලේ මේ මොහොත ගත්තත් පුතේ මේ මොහොතේ යම් සිතුවිල්ලක් උපදිනවා නම් ඒ උපදින සිතුවිල්ලටත් කියනවා සසර කියලා. අපි හිතන් ඉන්නේ සසර කියලා කියන්නේ අපි නොදැක්ක අහලා නැති ස්ථානයක් දන්නේ නැති තිරිසනෙක්ද මිනිස්සෙක්ද දෙවියෙක්ද බ්‍රාහ්මණයෙක්ද එහෙම නැත්නම් ප්‍රේතයෙක්ද මේ මොනම තැනක හරි අපි කියනවා කාම රූප අරූප කියලා මේ භවයන් වලින් එකක හරි අපි හිතියද නැද්ද කියලා දන්නේ නැති අපි කොහොමද සසරක් ගැන කතා කරන්නේ? ඇත්තටම අපි හිර වෙලා ඉන්න තැන් ඕවනේ. සාමාන්‍යයෙන් ධර්මයට අනුව ගත්තාම වුණා සමහරක් අය සසර කියලා කිව්වම හාමුදුරුවෝ උනත් බණදි කියන එක නෑ කියලා කියන්නේ මම. ඒක එහෙම තමයි. නමුත් සාමාන්‍ය ස්වාමීන් වහන්සේ නමක් වුණා බණ දුන්නත් අපි උනත් කියලා තියෙන්නේ සසර කියලා කියන්නේ මෙන්න මේමයි පුතේ අපි මිනිස්සු වෙලා ඉපදිලා ඉඳලා තියෙනවා. අපි දෙවිවරු වෙලා ඉපදිලා තියෙනවා. තිරිසන් වෙලා ඉපදිලා තියෙනවා. ඕක අපිට ඔහොම කිව්වා කියලා තේරෙන්නේ නෑනේ නේ ළමයි. ඈ? එහෙම කිව්වා කියලා අපිට තේරෙනවද? ඇත්තටම එහෙම කිව්වා කියලා තේරෙන්නේ නෑනේ. නේ? ඇත්තටම එහෙම කිව්වා කියලා තේරෙන්නේ නැහැ. හැබැයි මම ඒකට අලුතෙන් වචනයක් කියනවා. ඒක මගේ වචනයක් කියලාම හිතන්න එපා. ඒක ටිකක් අධ්‍යයනය කරනකොට දැනෙන දෙයක්, තේරෙන දෙයක්. ඒක ටිකක් ගැඹුරින් බුද්ධ ධර්මයේ පිළිබඳව විශේෂ පිළිබඳව අදාහරනකොට. මම හිතන්නේ විශ්වවිද්‍යාලයේ ඉන්න බුද්ධ ධර්ම කතිකාචාර්යවරයෙකුටත් එහෙම අවබෝධයක් තියෙද කියලා මම දන්නේ නැහැ. එහෙම එයාලගේ තියෙන අවබෝධය අව탁සිරුවක් කරනවා නෙවෙයි. නමුත් සසර කියලා කිව්වහම මේ මොහොත මේ පැවැත්ම මේ මොහොතේ පැවැත්මක් තියෙනවානේ. ඒ පැවැත්ම තුල අපි හිතන්න දැන් අපි මොන වගේ සිතුවිල්ලකද ඉන්නේ? අපේ හිතේ ඇති වෙන සිතුවිලි ඇති වෙනව නැතිලා යනවා. දැන් ඔයාලට මේ විභාග දැන් මේ වෙලාවේ තියෙන අරමුණ මොකද්ද? පන්ති ඉන්නේ. මං අහගෙන ඉන්නේ මාව අහගෙන ඉන්නේ. මාව ඇහෙනවා. සමහරක් කෙනෙකුට මේ වෙලාවේ මාව අහගෙන හිටියත් සමහර වෙලාවට කොහොමද යාළුලා ඉන්න කෙනාට මැසේජ් එකක් දාන්න? ඇත්ත කතා කරමුකෝ අපි. නෑ. ඊළඟට කොහොමද WhatsApp එකට ගිහිලා යාළුවොත් එක්ක මැසේජ් එකක් දාන්නේ කොයි වෙලේද මේ පන්ති ඉවර කරලා? කැම ටික ගන්න කොයි වෙලාවේද? ඈ? මේක ඉවර වෙන්නේ කොයි වෙලාවේද? මොන හරි අරමුණක් හිතේ ඇති වෙනවා. ඒක තමයි හිතේ ස්වභාවය. අරමුණු ඇති කරන එක තමයි හිතෙන් කරන්නේ. හිතේ කෘත්‍ය තමයි අරමුණු ඇති කරන එක. ඒ ඇති වෙන අරමුණ සමහර වෙලාවට අපට සුවදායක වෙන්නත් පුළුවන්, දුක්ඛදායක වෙන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් උපේක්ෂා සහගත සිතුවිල්ලක් වෙන්නත් පුළුවන්. නමුත් ඒ අරමුණ ඇතුලේ අපි ඉන්නවා. ඒක සමහර වෙලාවට ඒක ඒ කෙනෙකුට දුකක් එන්න පුළුවන්, සතුටක් එන්න පුළුවන්. හැබැයි කොහොම වුණත් සමහරලාට අපි ඒ දේවල් නිසා අපි මේ පැවැත්මක් ඇතුලේ ඉන්නවා. මේකෙන් ගැලවෙලා නැහැනේ. පැවැත්මක් ඇතුලේ ඉන්නවා. ඔන්න සසර ගමන. මේකේ පරතර මේ සිතුවිලි වල මේ සිතුවිලි නිපදවීම එහෙම නැත්නම් මේ කෘත්‍යයේ අවසානයක් තියෙනවා දරුවනේ. හරි? බෝධිසත්වයන් වහන්සේ නමක් කරන්නේ මොනවත් නෙවෙයි මේ සිතුවිලි ඉපදීමේ ක්‍රමය දිහා බලාගෙන ඉන්නවා. ඒ කෘත්‍ය දිහා බලාගෙන ඉන්නවා. ඒ කෘත්‍ය දිහා බලාගෙන ඉන්නකොට අවබෝධයක් ඇති වෙනවා.
මේක Taman විසින් ඇති කරගන්න දෙයක් මිසක මේක ලෝකේ තව කවුරුත් ඇති කරන දෙයක් නෙමෙයි. තව කෙනෙක් නිසා ඇති වෙන දෙයක් නෙමෙයි. Taman තුලම ඇතිලා Taman තුලම නැති වෙන දෙයක්. යම් දවසකදී අපි කතා කරනවානේ කෙලෙස් ප්‍රහීන කරනවා කියලා කියනවා. රාග දේශ මොහ ආදී කෙලෙස් ප්‍රහීන කරනවා. හරි? රාග දේශ මොහ. ඕකනේ අපි කෙලෙස් කියලා කතා කරන්නේ. මෙන්න මේ කෙලෙස් ප්‍රහීන කරනවා කියලා කියන්නේ මේ මොහොත තුල ඇතිවෙන සිතුවිලි ස්වභාවය දැක්ක උත්තරයන් ආසෙලා එයාලා ආපහු මේ සිතුවිලි නිස්පාදනයට ඉඩ තියන්නේ නැහැ. ඒ කියන්නේ සිතුවිල්ලක් කම නැහැ. අපි කියන්නේ මම මගේ ආත්මය කියලා කතා කරන්නේ. මම මගේ ආත්මය කියන තැන නැති කළා දානවා. දැන් මම ඉන්න නිසානේ සිතුවිලි ඉපදින්නේ සිතුවිලි ඉපදීමේ කෘත්‍යයක් සිද්ධ වෙන්නේ මේ මොහොතේ මම ඉන්න නිසානේ. එතකොට මම ඉන්න නිසා යම් කිසි සිතුවිලි කෘත්‍යයක් ඉපදීමක් ඇති වෙනවා නම් ඒ ඉපදීම නැති කළා. ඒ ඉපදීම නැති කළා දැම්මාම යාට මොකද? මම කියලා කෙනෙක් හම්බෙන්නේ නැහැ මෙතන. දැන් මම ඉන්න නිසා තමයි මට දුකක් ඇති වෙන්නේ, සතුටක් ඇති වෙන්නේ, උපේක්ෂාවක් ඇති, රාග දේශයක් මොහයක් මොකක් හරි ඇති වෙන්නේ මම ඉන්න නිසා. මම නැති කළා දැම්මම පස්සේ උතන කවුරුවත් නැහැ. කෙනෙක් පුද්ගලයෙක් නෑ සත්ත්ව පුද්ගල භාවයක් එතන ඇති වෙන්නේ අන්න ඒ කෙනාට තමයි කියනවා මොකද නිවුණ කෙනා කියලා. ඒක තර්කානුකූලව ගත්තත් ඕන කෙනෙකුට මම තර්ක කරලා කියනවා මේ කාලය මේ කාල පරාසය එහෙම නැත්නම් සිතුවිලි ඉදීමේ ක්‍රියාවලියේ තිබෙන කාලය ඔක තමයි සසර කියලා කියන්නේ කියලා. එතකොට ඒක නැති වුණාට පස්සේ ඒක නැති කරාට පස්සේ යා මිදිච්ච කෙනෙක් වෙනවා. මෙතනින් මිදිච්ච කෙනෙක්. මේ ගමනින් මිදිච්ච කෙනෙක් වෙනවා. එයා තමයි සසර ගමන නැති කරපු කෙනා. ඔන්න මෙන්න මේ සසර ගමන නතර කිරීම සඳහා අපිට නිකන් ලේසියෙන් කරන්න පුළුවන් කමක් නැහැ ඒක. පැහැදිලිද ළමයි? ඒක නිසං ලේකියෙන් කරන්න පුළුවන් නැහැ. නිසා සසර ගමනේ පරතරෙහිවත් නිවන් පසක් කරලීම මෙමගින් සිදු කෙරෙන බැවින් පාර කියලා කියනවා. පාර. හරි? පාර කියලා කියනවා. උතුම් බුද්ධත්වයේ අපේක්ෂාවෙන් සම්පූර්ණ වන ගුණ සමුදායක් මෙමගින් සපිරන නිසා අපට පාරමිතා කියලා අපි නමක් භාවිතා වෙනවා. ඔන්න ඕක තමයි පාරමිතා කියන එකේ අර්ථය. හරි? පාරමිතා කියන එකේ අර්ථය ඕක. හරි? පාරමිතා කියන එකේ අර්ථය ඕක. එහෙනම් කවුරු හරි කෙනෙක් දැන් ඔය සිතුවිලි ඇතිවීම හෝ නැතිවීම ඒක නැති කරලා නිවන් දකින්නවා කියන එක ලේසි කාරණාවක් නෙවෙයි. ඇයි සසරේ හුරු කරපු හුඟා දේවල් අපි ගාව තියෙනවා. අපි යම් දේවල් වලට මොකද දැන් රාග දේශ මොහ කියලා ගන්නවානේ. රාගය කියලා කියන්නේ ඇලීම, ගැටීම, ලෝභ කිරීම. ආදරයේදී තියෙන්නේ මොකද්ද? ඇලීම. ආදරයේදී තියෙන්නේ ඇලීම, ලෝභකම. ඔය ඇලීම, ගැටීම නිසා තමයි අපි ආදරය කරන්නේ. අපි මේ ලෝකෙට දැඩි වශයෙන් රාග කරන්නේ නැත්තම් කැමති වෙන එකට කියනවා මොකද්ද? කාමච්ඡන්ද. කාමච්ඡන්දේ, ඡන්දේ කැමැත්ත කියලා කියනවා. මෙන්න මේ කැමැත්ත නැති කරන්න බෑ ලේසියෙන් කෙනෙක්ට. ඒකට කරන්න පුළුවන්කම දේ මොකද්ද? දාන පාරමිතාව. හරි? දාන පාරමිතා. තව පාරමිතා ධර්ම තියෙනවා. ඔන්න ඔය පාරමිතා ධර්මයන් සම්පූර්ණ වෙනකොට ඒ කියන්නේ ඒ සිතුවිලි වල ස්වභාවය අවබෝධ කරගන්නට එයා සසරෙම හුරු කරනවා යමක්. එයා යමක් හුරු කරනවා. පටිසෝතගාමී සිතුවිල්ලක් වෙනවා. ඒ පටිසෝතගාමී සිතුවිල්ල හොයාගෙන යන කෙනාට එයා මොකද කරන්නේ? හැමෝම යන පාර යන්නේ නෑ. එයා වෙනස්ම පාරකට යනවා. එයා යන පාර වෙනස්. අපි යන පාරට වඩා එයා යන පාර වෙනස්. අද අපි කාට හරි දේශ කරනවා නම් එයා දේශ කරන්නේ නැති මනසක් හදාගන්න උත්සාහ කරනවා. ඒකට අවශ්‍ය ගුණ ධර්මයන් පුරුදු කරනවා. ඕවා තමයි පාරමිතා කියලා කියන්නේ. හරි. ඉතින් ඒ නිසා දරුවනේ නිවන් පසක් කර ගැනීම සඳහා බුද්ධත්වයේ අපේක්ෂාවෙන් සම්පූර්ණ වන ගුණ ධර්ම සමුදායක් මෙමගින් සම්පූර්ණ වෙන බැවින් ඒවට පාරමිතා කියලා කියනවා. ප්‍රශ්න නිවැරදිද ළමයින්ට? ඈ ප්‍රශ්නෙට උත්තරේ නිවැරදිද ඔයාලට? ඔව් හමුදුරනේ. හරි. ප්‍රශ්න ආයි පාරමිතා යන අර්ථය සඳහන් කරන්න කිව්ව කවුරු ලියා ගන්නවද ඔකට උත්තරේ? ප්‍රශ්න ලියාගෙන මේක ලියා ගන්නකො. හැමෝම මේක ලියා ගන්න. මම දැන් කැමරා නම් ඕෆ් කරන්න කිව්වේ නෑ මම ඔන් කරන්න කියලා කිව්වේ. දැන් ඕෆ් කරගෙන ඉන්නවා. ඉතින් මම දන්නේ නැහැ මොනවා කරනවද නැද්ද කියලා. මට ප්‍රශ්නයක් නෑ මම වැඩේ කරලා දෙනවා. මම වැඩේ කරලා දෙනවා. ඔයාලා ඉතින් ඒක හරියට කරගන්න ඕනේ. ඊට පස්සේ ඉතින් මට ඒකට වගකීමක් කියන්න බෑ. හරි?
හරි පළවෙනි ප්‍රශ්නෙට ඔයාලා ලියා ගන්න උත්තරේ සසර ගමනේ පරතර හෙවත්. සසර ගමනේ පරතර හෙවත් සසර ගමනේ පරතර හෙවත් නිවන පසක් කරලීම සඳහා නිවන පසක් කරලීම නිවන පසක් කරලීම මෙමගින් සිදු කරන බැවින් මෙමගින් සිදු කරන බැවින් බැවින්ද වරහනක් පාර වරහන වැහුවා උතුම් වූ බුද්ධත්වයේ අපේක්ෂාවෙන් උතුම් බුද්ධත්වයේ අපේක්ෂාවෙන් සම්පූර්ණ වන ගුණධර්ම සමුදායක් නැත්නම් ගුණධර්ම සමූහයක් මෙමගින් සම්පූර්ණ වෙන බැවින් නැත්නම් මෙමගින් සපිරෙන බැවින් බැවින්ද පාරමිතා යන නම භාවිතා වේ. හරිද ලියාගත්තද ළමයි? අප්සරා ලියාගත්තද? ඔව් හාමුදුරුවනේ. චානුකි ළමයින්ට පේන්නේ නැද ළමයි මේ දැන් පේනවද චානුකිට?
ළමයිට පේන්නේ නැද්ද ඩිස්ප්ලේ ස්ක්‍රීන් ෂෙයාර් එක? පේනවා හාමුදුරුවනේ. හා. හරි. ඊළඟ ප්‍රශ්නෙට යන්න පාරමිතා හඳුන්වන වෙනත් නම. ඕක කෙටි ප්‍රශ්න ළමයි. ඔය කෙටි ප්‍රශ්න. දැන් සමහර වෙලාවට ඔයාලගෙන් ප්‍රශ්නයක් ආවොත් එහෙම මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ පාරමිතා දෙකක් නම් කරන්න කියලා ඔයාලා ලියන පාරමිතා දෙකෙන් එකක් තෝරාගෙන ඒකට නිදසුන් සපයීමෙන් පැහැදිලි කරන්න කිව්වට පස්සේ හොඳට මතක තියාගන්න දරුවනේ ගුරුවරයා බලාපොරොත්තු වෙන උත්තරය තියෙනවා. බලාපොරොත්තු වෙන උත්තරයක් තියෙනවා. ඒ උත්තරේ ඇතුලේ හොඳට මතක තියාගන්න අපි අනිවාර්යයෙන්ම මේ පාරමිතාව කියන්නේ මොකක්ද කියන එක ඉස්සෙල්ලා සඳහන් කිරීමක් කරන්න ඕනේ. ඒ නිසා මේක බලා ගන්න ඕනි ප්‍රශ්නයක්. මම මුලින්ම අපි කතා කරපු පළවෙනි ප්‍රශ්නෙට එන උත්තරය ඒක අනිවාර්යෙන් බලා ගන්න ඕනි දෙයක්. එතකොට ඔතනදී තව දෙයක් තමයි. දැන් ඔක තව මේ දෙවෙනි ප්‍රශ්නෙට උත්තර ආවට පස්සේ ඒකත් සඳහන් කරන්න පුළුවන්. ඒකටත් උත්තරේ හම්බ වෙනවා. දැන් දෙවෙනි ප්‍රශ්නෙට උත්තරේ මට කියන්න බලන්න. ජනිත් කියන්න බලන්න උත්තරේ. ජනිත් දෙවෙනි ප්‍රශ්නෙට උත්තරේ කියන්න බලන්න. පාරමිතා හඳුන්වන වෙනත් නම් මොනවද? හර්ෂණය කියන බුද්ධ කාරක ධර්ම කියලා. හරි. බුද්ධ කාරක ධර්ම. ඊළඟට තව මොනවද? බුදු කුරු ධර්ම කියලා කියන්නත් පුළුවන් නේ. පාරමී ධර්ම කියලා කියන්න පුළුවන්. බුදු කුරු ධර්ම කියලා කියනවා. බුද්ධ කාරක ධර්ම කියලා කියනවා. ඊළඟට මේ ප්‍රධාන වශයෙන් කොටස් 10කින් හඳුන්වන නිසා ඒවට කියනවා දසපාරමී කියලා කියන්නත් පුළුවන්. ලියා ගන්න උත්තරේ. දැන් ළමයි මම කියවනේ ඔයාලට පාරමිතා පාඩමෙන් අනිවාර්යයෙන්ම වෙන ප්‍රශ්න මොනවාත් තුනක් අහන්නේ නැහැ ළමයි. හරි. වෙන කිසිම දෙයක් අහන්නේ නැහැ. එක්කෝ පාරමිතා දෙකක් හෝ තුනක් නම් කරන්න ගියා. එක්ක දෙකක් තමයි ගොඩක් දුරට අහන්නේ. දෙකක් නම් කරන්න කියයි. ඔව්. හරිද? ඊළඟට අනික් කාරණාව තමයි සමහර වෙලාවට ඊළඟ ප්‍රශ්නේ එන්න පුළුවන්. ඒ පාරමිතා ධර්ම හැඳින්වීමක් කරන්න කියන එක. හරිද? ඊළඟට අවසානයේදී අහන ප්‍රශ්නේ තමයි
අපේ ජීවිතය සාර්ථක කර ගැනීමට බුදුරජාණන් වහන්සේගේ මෙම දේශනාවන් කෙතෙක් දුරට අදාළ වේද කියන කාරණාව අහනවා. හරිද? එතකොට ඔන්න ඔය තුන්වෙනි ප්‍රශ්නෙට තමයි ළමයි සාමාන්‍යයෙන් පිටුවක්වත් උත්තරේ ලියවෙන්න ඕනේ. හරි? අදුම තරමේ පිටුවක්වත් උත්තරේ ලියවෙන්න ඕනේ. හරිද? දැන් දෙවෙනි ප්‍රශ්නෙට ලොකු උත්තරයක් ඕන නෑ ලියන්න. හරි? අපි හිතමුකෝ දාන පාරමිතාව කියලා. ඔයාලා ලියන්නේ දාන පාරමිතාව නම් ඒකට උත්තරය හැටියට ලියන්න පුළුවන්. තමන් සතු දෙයක් අන් අයට පරිත්‍යාග කිරීමයි. එනම් තණ්හාවෙන් මානෙන් මිත්‍යා දෘෂ්ටියෙන් තොරව කරුණාවෙන් හා ප්‍රඥාවෙන් යුතුව දෙන දානයයි. හරිද? දාන ගැන වෙන විග්‍රහයක් උතන කරන්න දෙයක් නැහැ. දෙවෙනි ප්‍රශ්නෙට උත්තරේ මම මේ කියන්නේ. හරිද? එතකොට උත්තරේ තමයි දාන පාරමිතාව ගත්තොත් තමන් සතු දෙයක් අන් අයට පරිත්‍යාග කිරීමයි. ඒ කියන්නේ තණ්හාවෙන් මානෙන් මිත්‍යා දෘෂ්ටියෙන් තොරව අපේක්ෂාවකින් තොරව කරුණාවෙන් හා ප්‍රඥාවෙන් යුතුව දෙන දානය දාන පාරමිතාව හැටියට සඳහන් කරන්න පුළුවන්. එතකොට දාන පාරමිතාවට නිදසුන් දැක්වීමක් කරන්න එපා අපි. ඒ සඳහා වෙස්සන්තර ජාතකය, සිවි ජාතකය, සස ජාතකය මෙන්න මේවා නිදසුන් වශයෙන් දැක්විය හැකිය. ඕක තමයි උත්තරේ. හරිද? ඒක තමයි උත්තරේ. තේරුණාද අප්සරා? ඔව් හඳුනන. ඒකට ලොකු උත්තරයක් ලියන්න දෙයක් නැහැ. හරි? ලොකු උත්තරයක් ලියන්න දෙන්නේ නැහැ. ඔච්චරයි ලියන්න තියෙන්නේ. දාන පාරමිතාව කියලා කියන්නේ මොකද්ද? ඒකට නිදසුන් මොනවද කියන එක පෙන්වලා දෙන්න ඕනේ. දැන් සීල පාරමිතාව කියලා කිව්වොත් සීලය කියලා කියන්නේ ප්‍රාණඝාතී අකුසල කර්මයන්ගෙන් වැළකී කය වචන දෙකේ සංවර කර ගැනීමයි. මේද පාරමිතාවක් වෙන්නේ තණ්හාව මානය මිත්‍යා දෘෂ්ටිය නැතුව කරුණාවෙන් හා ප්‍රඥාවෙන් යුතුව නිවන අපේක්ෂාවෙන් සියලු දකින විටයි. එතකොට ඒකට නිදසුනක් හැටියට සීල විමර්ශ ජාතකය උදාහරණයක් හැටියට ගන්න පුළුවන්කම තියෙනවා. පැහැදිලිද ළමයි? හරි. ඊළඟට නෙක්ඛම්ම පාරමිතාව ගත්තොත් තණ්හාව මානය මිත්‍යා දෘෂ්ටිය නැතිව කරුණාවෙන් හා ප්‍රඥාවෙන් යුක්තව නිවන අපේක්ෂාවෙන් හරි නිවන අපේක්ෂාවෙන් පස්කම් සැප හැරදමා ගිහි ගිහින් නික්ම යාම නෙක්ඛම්ම නම් වේ. නෙක්ඛම්ම නම් වේ. ඒකට නිදසුනක් හැටියට මඛා දේව ජාතකයේ සඳහන් කරන්න පුළුවන්. හරි. ඊළඟට ප්‍රඥා තණ්හාවෙන් මානෙන් මිත්‍යා දෘෂ්ටියෙන් තොරව කරුණාවෙන් හා ප්‍රඥාවෙන් යුතුව නිර්වාණය අපේක්ෂාවෙන් පංචස්කන්ධය කියලා කියන්නේ පංච ඉන්ද්‍රිය නෙවෙයි පංචස්කන්ධය යථා තත්වයෙන් හෙවත් අනිත්‍ය දුක්ඛ අපි විපස්සනාව කියන එහෙම නැත්නම් විදර්ශනාවේදී වඩන්නේ ඔක්කොනේ. හරි. එතකොට නිර්වාණය අපේක්ෂාවෙන් පංචස්කන්ධයේ යථා තත්වයෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා කියන්නේ ත්‍රිලක්ෂණය. මතක තියාගන්න කෙටි ප්‍රශ්න වලට එන උත්තරය ප්‍රශ්නයක් තමයි ත්‍රිලක්ෂණය නම් කරන්නේ. එතකොට අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දැකීම මොකද්ද? පංචස්කන්ධයේ යථා තත්වය. හරි. එසේ ලෞකික ජීවිතයේදී නුවණ මෙහෙවා කටයුතු කිරීම. එසේම ලෞකික ජීවිතයේදී නුවණ මෙහෙවා දැන් සාමාන්‍ය අපේ ජීවිතයේදී මේ පංචස්කන්ධයේ කෘත්‍යය මේ පංචස්කන්ධයේ ක්‍රියාව මේ පංචස්කන්ධයේ උදේවය කියලා කියන උදේවැය කියලා කියනවා. ඒක ටිකක් ගැඹුරු ධර්මතාවයක්. ඒවා පිළිබඳව අපි කතා කරලා තියෙනවා. විපස්සනා නැත්නම් විදර්ශනා භාවනා පාඩමේදී 10 වසරේදී තාම විග්‍රහාත්මකව කතා කරා. 11 වසර පාඩමේදී අපි කෙටි වශයෙන් කතා කිරීමක් කරා. හරිද? එතකොට අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දැකීම එසේම ලෞකික ජීවිතයේදී නුවණ මෙහෙවා කටයුතු කිරීම.
එතකොට නුවණ කෙනෙකුට නුවණ පෑදෙන්නේ එහෙම නැත්නම් නුවණ පරිපූර්ණ වෙන්නේ කොහොමද? අපි මේ පංචස්කන්ධයේ යථා තත්ත්වය යථා ස්වභාවය පිළිබඳව අනිත්‍ය දුක්ඛ අනාත්මක වශයෙන් දැකීම තුළ ත්‍රිලක්ෂණයේ දැකීම තුළ ඒ තුළ ලෞකික ජීවිතයේදී නුවණ මෙහෙවා කටයුතු කිරීම. හරි? එතකොට ලෞකික ජීවිතයේ නුවණ මෙහෙවා කටයුතු කරන කෙනෙක්ට මොකද්ද වෙන්නේ? ප්‍රඥා පාරමිතාව පරිපූර්ණත්වයටපත් වෙනවා. ඒකට නිදසුනක් වශයෙන් ගන්න පුළුවන් ළමයි උම්මග්ග ජාතකය උදාහරණයක් ඇටියට. හරිද? ඊළඟට වීර්ය පාරමිතාව. තණ්හාදියෙන් තොරව කරුණාදියෙන් යුක්තව තමාගෙත් අන් අයගෙත් අභිවෘද්ධිය සඳහා ගන්නා නොපසුබට වීරය නැත්නම් නොපසුබට උත්සාහයද කියනවා වීරය කියලා. තණ්හාදියෙන් තොරව කියලා කිව්වහම අපේ සිතේ නිතරම යමකට තරහවක් හෝ මොහයක් හෝ ඇති වෙන්නේ තණ්හාව නිසාමයි. රාගයක් හෝ දේශයක් හෝ මොහයක් ඇති වෙන්නේම තණ්හාව නිසාමයි. බය දුක මේ සෑම දෙයක්ම ඇති වෙන්නේ තණ්හාව නිසාමයි. එනම් බුදුරජාණන් වහන්සේ පෙන්වලා දුන්නේ පුතේ තණ්හාවෙන් තොරව කරුණාදියෙන් යුක්තව. හරි? කරුණාදියෙන් යුක්තව කියන්නේ මොකද්ද? අපි ලෝකේ අනිත් හැමෝම දකින්නට වඩා වෙනස් ස්වභාවයකින් ලෝකෙ දිහා දකින්න උත්සාහවත් වෙන්න ඕනේ. කවුරු හරි කෙනෙක් අපිට ගහනවා නම්, කවුරු හරි කෙනෙක් අපිට බයිනවා නම් අපිට පුළුවන් වෙන්න ඕනි මොකද්ද? අපි ඒ කෙනත් එක්ක තරහක් හෝ දේශයක් හෝ ඇති කරගන්නට හේතු මොනවද කියන එක ප්‍රඥාවෙන් දකින්න ඕනේ. ඒ හේතුව දකිනකොට, ඒ හේතුවේ ස්වභාවය දකිනකොට අපි අර මම කිව්වා වගේ මෙතන මම මගේ කියලා කෙනෙක් හම්බ වෙන්නේ නැති තැනක එහෙනම් පුද්ගලයෙක් මේ පැත්තේ නැත්තම් මට තරහ වෙන්න කෙනෙක් නැහැ කියන එක තේරෙනවා. එතකොට ඒ කෙනා තුළ ඇති වෙන්නේ කරුණාව. ලෝකේ හැමෝටම කරුණා කරනවා. කරුණාවන්ත වෙනවා. ඒ කරුණාවන්ත බව කියලා කියන්නේ ඊටාම දියුණු වශයෙන් ඇති කර ගන්නා වූ ප්‍රඥාව. ඒ ප්‍රඥාව නිසාම එහෙම නැත්නම් ඒ ප්‍රඥාව නිසාම ඒ කරුණා ගුණය තමන් තුළ ඉස්මතු වෙන්නේ. ඒ කරුණා ගුණයෙන් යුක්තව තමාගේ තණ්හායගේ අභිවෘද්ධිය සඳහා උතේ මේ ලෝකෙ මිනිස්සු මේ සත්‍ය අවබෝධය කරගත්තට පස්සේ මේ යථාර්ථය අවබෝධ කරගත්තට පස්සේ මේ නුවණ නැත්නම් මේ ප්‍රඥාව පහළ කරගත්තට පස්සේ ඒ අය ලෝකේ හැමෝටම උදව් උපකාර කරනවා. හරි? අද අපි යම් තරමක් දුරට මේ ලෝකේ කවුරු හරි කෙනෙකුත් එක්ක ගැටෙනවා නම් අපි ආදරේදී පරාජයටපත් වෙනවා නම් අපි සෑම වෙලාවකම දුකටපත් වෙනවා නම් ඒකට හේතුවක් තමයි අපි ලෝකයාට සේවය කළා නැතිකම. ඇයි? අද වර්තමානයේ තුල ගත්තාම මොනවද බලන්නකෝ. අපිට හැම වෙලාවම කියන්නේ අනිත් කෙනා පරාජය කරලා ජයග්‍රහණය කරන්න කියන්නේ. අපේ පුංචි කාලේ ඉඳලා අපේ දෙමාපියොත් අපිට මොකද පුරුදු කරේ? දිනපල්ලා. එනිසා පරාජය වෙන්න අපි කවුරුවත් කැමති නැහැ. හැබැයි පුංචි කාලේ ඉඳලම පරාජය කියන දේ දරා ගන්න පුළුවන් මනසක් තියෙන කෙනෙකුට මොකද? කවදාවත් ලෝකේ අනිත් ඇත්ත එක ගැටෙන්නේ නැහැ. අපි ගැටෙන්නෙම පරාජය වීම නිසානේ. නේ? ආදරයේදී පරාද වුණාම ගැටෙනවා. තරහවක් ඇති කරගන්නේ අපි හිතමුකෝ කෙනෙක්ට එක්ක ආදරය කරනකොට ඒ කෙනාගෙන් වෙන් වෙනකොට ඒ වෙන්වීම තුළ අපි තරහවක් කියන්තන් ද්වේෂයක් ඇති කරගන්නේ වෙන කිසි දෙයක් නිසා නෙවෙයි. පරාජය දරා ගන්න බැරි මානසිකත්වය නිසා. කාට හරි පරාජය දරා ගන්න පුළුවන් මනසක් ගොඩ නැගෙනවා නම් අන්න ඒ කෙනා මොකද කරන්නේ? තමන් අතහරින අයට කවදාවත් දේශ කරන්නේ නැහැ. කරුණා පෙරදරිව ඒ සෑම දෙයක්ම දරා ගන්න උත්සාහවත් වෙනවා. ඒ දරා ගැනීම යම් දවසකදී කර්මයක් කුසල කර්මයක් බවට පත් වෙලා මොකද ගොඩ නැගෙන්නේ? වීර්ය පාරමිතාව. අන්න ඒ වීර්ය පාරමිතාව ගොඩ නැගෙන අපි මේක පුහුණු කරනවා. පුහුණු කරන්න උත්සාහවත් වෙනවා. යම් දවසකදී එයාට ලෝකේ තව කෙනෙක් පිළිබඳව ප්‍රශ්නයක් නැහැ. එයාට ආදරේ ලැබුණත් ප්‍රශ්නයක් නැහැ. එයාට ආදරේ නොලැබුණත් ප්‍රශ්නයක් නැහැ. හරි? එයාට ආදරේ ලැබුණත් ප්‍රශ්නයක් නැහැ. ආදරේ නොලැබුණත් ප්‍රශ්නයක් නැහැ. හැබැයි එයා ආදරේ කරන ලෝකෙට. හැබැයි එයා ආදරේ කරන්නේ ලෝකෙට අපේක්ෂාවක් නැතුව. පැහැදිලිද කියන කාරණා?
ඒ නිසා මතක තියාගන්න දරුවනේ මේ වීර්ය පාරමිතාව තුළ අපි තුළ ගොඩනගෙන කරුණා ගුණයෙන් ඉස්මතු වෙන්නේ ඒ පාරමිතා ධර්මයේ කියන එක. හරි? ඒ නිසා හැම කෙනෙක්ම හැම වෙලාවකම නොපසුබටනා උත්සාහයෙන් යුක්ත තමාගේ තන්නයගේ අභිවෘද්ධිය උදෙසා කටයුතු කරනවා නම් තණ්හාදීකින් තොරව කරුණාදීන් යුක්තව අන්න වීර්ය පාරමිතාව අපි තුළ ඉස්මතු වෙනවා. වීර්ය පාරමිතාව කියලා මහා මුතුවෙන් මේක වීර්යය. හරි? මම මේ දැන් වීර්ය පාරමිතාව තමයි පූර්ණ කරන්නේ. මේ මම වීර්ය පාරමිතාව පූර්ණ කරන්නේ. මම මේ දැන් මේ නෙක්ඛම් පාරමිතාව පූර්ණ කරන්නේ. එහෙම කියා මේ එකින් එක පූර්ණ කරන්න ඕන එකක් නෙමෙයි උතන තියෙන්නේ. ඒක Taman තුලින්ම ඇති වෙන්න ඕන දෙයක්. ඒක Taman තුලින්ම ඇති වෙන්න ඕන දෙයක්. ඒක ඇති කරගන්න කියලා අපි ආයාසයෙන් අපි ඒකට උත්සාහවත් වෙන්න ඕනේ. ඒක ස්වභාව ධර්මයේ විසින්ම Taman තුල ඇති කරගන්න පුළුවන්කම තියෙන දෙයක්. හරි? එතකොට වීර්ය පාරමිතාව කියලා කියන්නේ තණ්හාදීන් තොරව කරුණාදීන් යුක්තව තමාගේ තණ්හාගේ අභිවෘද්ධිය සඳහා ගන්නා උපදකොට උත්සාහය. මම මේ ඔයාලට බණ කියනවා නෙමෙයි පුතේ. බණ කියනවා නෙමෙයි. මම මේ ඔයාලට කියන්නේ මේ පාඩමත් කියන ගමන් උඹලට දැන් සාමාන්‍ය පෙළ විභාගේ ඉස්සරහට ලියන්නේ. සාමාන්‍ය පෙළ විභාගේ දැන් සමහරක් ළමයි ෆේල් වුණාම මොකද කරන්නේ? ෆේල් වුණාම එක්කෝ ජීවිතේ විනාශ කරගන්න. ඇයි පරාද වෙන්න තමන් පුහුණු වෙලා නැහැ. මේ ලෝකේ පරාජය කියන දේ දරා ගන්න අපි පුහුණු වෙලා නැහැ. ඒක තමයි ජීවිතේ විනාශ කරගන්නේ. හරි? ඒකට අධ්‍යාපනයේ තුලද වීරය තමන් තුළ තියෙන්න ඕනේ හැම වෙලාවෙම. උත්සාහවත් වෙන්න ඕනේ. ඒ වීරය ඒ උත්සාහය එක පැත්තක් මේ පාරමිතාවන් උදේ තව පැත්තක් ඒක. ඉස්සරහ කතා කරනකොට අපිට හම්බ වෙන අය. එතකොට එනිසා මම ඔයාලට කියන්නේ මේ කාලය තුල අපි වැටෙන තැන් ඕවා. දැන් සමහර ළමයි තමන්ගේ ජීවිතයට අනවශ්‍ය දේවල් එකතු කරගත්තාම ඒ තැන් වල තමන් වැටීමක් තමයි වෙන්නේ. ඒ නිසා මේ පන්තිය ඇතුලේ පාඩමත් කරන ගමන් ඔයාලට ඒ අවවාදයක් දෙනවා. ඉතින් ඒක ආදරෙන් ගන්න. ආදරෙන් අරගෙන විෂයත් අරගන්න, දෙන උපදේශයනුත් ඔලුවට ගන්න. ඒකත් අරගෙන විභාගයට සූදානම් වෙන්න. එතකොට ජයග්‍රහණයක් කියලා අමුතුවෙන් එකකුත් නැහැ, පරාජයක් කියලා අමුතුවෙන් එකකුත් නැහැ. ජයග්‍රහණයත් පරාජයත් දෙකම අතහැරුණාට පස්සේ බලාපොරොත්තුවක් නැහැ. බලාපොරොත්තුවක් නැති වුණාට පස්සේ මොකද කරන්නේ? බලාපොරොත්තුවක් නැතුණු වැඩ නතර කරන එක නෙවෙයි ප්‍රශ්නේ. වැඩ නතර කරන එක නෙවෙයි වෙන්නේ. අපි වැඩ කරනවා. හරි? අපි වැඩ කරනවා. හැබැයි බලාපොරොත්තු නැහැ. දැන් ගොඩාක් ළමයින්ට තියෙන ප්‍රශ්නේ අනේ මම සාමාන්‍ය පෙළ විභාගයෙන් පාස් වෙයිද? බලාපොරොත්තුවක් තියෙනවා. මම මේක පාස් කරගෙන මට මේක පාස් වෙන්න බැරි වුණොත් මම රස්සාවක් කරන්න වෙනවා. එහෙම නැත්නම් සමහර වෙලාවට සමහර ළමයි මම සාමාන්‍ය පෙළ කරපු ගමන් මම අම්මටයි තාත්තටයි සලකන්න මේ රස්සාවක් කරන්න ඕන බලාපොරොත්තු ඇති කරගන්න. හරි? මේක ෆේල් වුණොත් මම ගාමට යනවා. මේක ෆේල් වුණොත් මම වැලිගොඩ දාන්න යනවා. මේක ෆේල් වුණොත් මම ඔන්ලයින් ජොබ් එකක් පටන් ගන්නවා. ඔය එක බලාපොරොත්තු අපේ හිතේ ඇති කරගන්නනේ. ඔය බලාපොරොත්තු අපේක්ෂාවන් නිසා තමයි අපිට සමහර වෙලාවට විභාග පාස් කරගන්නත් අමාරුයි. ඒ නිසා බලාපොරොත්තු තියාගන්න එපා කිසිම දෙයක් ඇතුලේ. බලාපොරොත්තු තියාගන්න එපා. හැබැයි වැඩ කරන්න. මං කියන්නේ වැඩ කරන්න. බලාපොරොත්තු තියාගන්න එපා. මං විභාගයෙන් පාස් වෙයිද කියලා බලාපොරොත්තුවක් තියාගන්න එපා. පාස් වෙන්න ඕනේ කියලා බලාපොරොත්තුවක් තියාගන්නත් ඕනේ. හැබැයි පාඩම් කරන්න. මං කියන්නේ පාඩම් කරන්න එපා කියලා නෙමෙයි පාඩම් කරන්න. ඔයාගේ වැඩ ටික ඔයා කරන්න. ඔයාගේ වැඩ ටික හරියට කරොත් ඔයාව මේ ස්වභාව ධර්මයේ විසින් අවශ්‍ය ඉලක්කයට අරගෙන යනවා. තේරුණාද අප්සරා කීප එක? පමුදිත. තේරුණාද මං කීප එක ඔයාලට? බලාපොරොත්තු තියාගන්න එපා. බලාපොරොත්තු අතහැරන්න. බලාපොරොත්තු අතහැර දැන් අම්මලා තාත්තලා බලාපොරොත්තු තියන් ඇති අපේ දරුවෝ විභාගයෙන් පාස් වෙයි කියලා. ඒකම නැහැ අම්මලා තාත්තලානේ. ඔයාලා තියාගන්න එපා. හැබැයි ඔයාලා තියාගන්න එපා කියලා කියන්නේ මම විභාගයේ පාඩම් කරන එක අතාරින්න කියන එක නෙවෙයි. විභාගේ පාඩම් කරන්න. මහන්සි වෙන්න ඒකට. විභාගෙට මහන්සි වෙන්න. බලාපොරොත්තු තියාගන්න එපා. බලාපොරොත්තු තියාගත්තොත් දැඩි පීඩනයක් මනසට. ඒ පීඩනයත් එක්ක විභාගේ ෆේල් වෙන්න පුළුවන් ඊට පස්සේ. තේරෙනවද මම කියන එක ඔයාලට? ළමයි මාව ඇහෙනවද? කවිෂ ඇහෙනවද කවිෂ මාව? ඇහෙනවා හාමුදුරනේ.
ඔව්. හරි. හැබැයි වැඩ කරන්න ඔයාලා. ඔයාලා වැඩ කරන්න ඕනේ. ඔයාලා හැම විෂයකටම මහන්සි වෙනකොට ඔයාව අරන් යන අවශ්‍ය තැනට සබහාධර්මය ඔයාව එතන කරා යන්න. ඔයා මහන්සි වෙන්නේ නැතුව බලාපොරොත්තු තියාගත්තට වැඩක් නැහැ නේ පුතේ. තේරෙනවද මං කියන එක? බලාපොරොත්තු ගොන්නක් ඔලුවට දාගත්තට වැඩක් නැහැ අපි මහන්සි වෙන්නේ නැත්තම් ඒක. සමහර ළමයි විභාගේ පාස් වෙන්න මහන්සි වෙනවා මේ විභාගේ පාස් වෙන්න බලාපොරොත්තු බෝධියක් ගහවට ගිහිල්ලා බලාපොරොත්තුවක් ඇති කරගන්නවා. දෙයියන්ට පළතුරු පූජා තියලා පළතුරු වට්ටි තියලා බලාපොරොත්තු ඇති කරගන්නවා. විභාගේ පාස් වුණාට පස්සේ බුදුහාඳුරන්ටත් පයින්නවා දෙයියන්ටත් පයින්නවා. මේ කොහෙවත් ඉන්න දෙවිවරු සහ බුදුවරු තමයි බැනුම් ගන්නේ. අපේ. ඉතින් අපි පවුපුරව ගන්න. කාටවත් දොස් කියන්න ඕනේ නැහැ. අම්මා තාත්තට ගුරුවරුන්ට දොස් කියන්න ඕනේ නැහැ. කවුරුවත් කියන බලාපොරොත්තු තියාගන්නත් නැහැ. බුදුහාමුදුරුවෝ මට විභාගේ පාස් කළා දෙයි, දෙයියෝ මට විභාගේ පාස් කළා දෙයි කියලා බලාපොරොත්තු තියාගන්න ඕනෙත් නෑ. හැබැයි වැඩ කරන්න ඕනේ. දේ පාන්දර 3ට 4ට දැන් නැගිටලා රෑ 10 වෙනකන්වත් පාඩම් කරන්න. 10න් පස්සේ නිදා ගන්න. හැරගෙන ඉන්න ඕනේ නැහැ මහා රෑ වෙනකන්. ආපහු රෑ 2ට 3ට හැරෙන්න. කවුරුවත් මොකද රෑ 10 වෙනකන් ගෙදර හැමෝම වැඩනේ. හැමෝම වැඩ ගෙදර ඔක්කොම ටීවී බලනවා ඔක්කොම. 10න් පස්සේ ඔයා නිදා ගන්න. 10 වෙනකන් කොහොම හරි අමාරුවෙන් වැට් ටික අල්ලගෙන 10 වසරේ මේ 10 වෙනකන් රෑ 10 වෙනකන් පේපර් ලියන්න. 10 වෙනකන් පේපර් කරන්න. ඊට පස්සේ උදේ 3ට විතර නැගිටලා එතන ඉඳලා කටපාඩම් කරන දේවල් කරනවා. මොකද එතකොට පරිසරයේ ශබ්ද නැහැ. ගෙදර ටීවී දාලා නැහැ. නංගිගෙන් මල්ලිගෙන් කරදරයක් නැහැ. බබාලගෙන් කරදරයක් නැහැ. ඈ බබාලගෙන් කරදරයක් නැහැ. ඊළඟට ආදරය කරනුන්ගෙන් කරදරයක් නැහැ. මොකද උනුත් හොඳට කට ඇරගෙන බුදියන් ඉන්න වෙලාවනේ වෙලාවට. සමහරලාට මම කියන්නේ මෙතන වුණත් එහෙම සම්බන්ධතාවයන් ගොඩනගා ගත්තා ඇති මම කියන්නේ තියෙනවා කියලා. නැති අයත් ඉන්නවා තියෙන අයත් ඉන්නවා. ඒක ඔබ තමයි දන්නේ. ඒකට උනුත් නිදියේ වෙලාවට. ෆෝන් එහෙම පැත්තකට දාලා ෆෝන් අල්ලන්න ඕනෙත් නැහැ. දිගටම පාඩම් කරන්න. උදේ වෙනකම් පාඩම් කරන්න. උදේට පාඩම් කරන්න. නිදා ගන්න එපා, කම්මැලි වෙන්න එපා, පාඩම් කරන්න. මං කියන්නේ මෙතන ඉන්නේ 13 දෙනාට ওই විදිහට වැඩ කරන්න පුළුවන් වුණොත් පුතේ උඹලා 13 දෙනාම A9ක් ගන්න. තව මාස 2යි තියෙන්නේ. හරියටම මාර්තු අප්‍රේල් මේ. හරි. අද 18නේ. එතකොට මං හිතන්නේ මේ 26 වෙද්දි එක්සෑම් පටන් ගන්න. හරිද? එතකොට හරියටම තව මාස 2යිනේ තියෙන්නේ. ඔය මාස 2 ඇති හොඳටම මතක තියාගන්න. මේ 23. හොඳට මතක තියාගන්න. ඔය මාස 2 ඔයාලට ඇති A9ක් දාන්න. හරි. ඔය මාස 2 ඇති ඔයාලට A9ක් දාන්න. මෙතන ඉන්න හැමෝටම A9ක් ගන්න පුළුවන්. කිසි කෙනෙක් එතනින් පල්ලෙහා ගන්න A9ක් ගන්න. මම ශිෂ්‍යත්ව විභාගේ ලියපු ළමයින්ට කිව්වා පුතේ උඹලට ශිෂ්‍යත්ව විභාගෙන් අනිවාර්යෙන් හොඳට පාස් වෙන්න පුළුවන් කියලා. මගේ පන්තියේ ඉගෙනගත්ත බහුතරයක් ළමයි මේ පාර ශිෂ්‍යත්ව විභාගයෙන් පාස්. හොඳම ලකුණු තියෙන්නේත් මගේ පන්තියේ ළමයින්ට. මගේ පන්තියට ආපු ළමයින්ට. ඒ නිසා මං කියන්නේ මෙතන ඉන්න හැමෝම දක්ෂයි. මේ මාස දෙකේ අතහරින්න හුඟක් දේවල්. සියලු දේවල් අතහරින්න. බැඳීම් අතහරින්න. අම්මා තාත්තා අතහරින්න. හරි? අම්මා තාත්තා අතහරින්න, බැඳීම් අතහරින්න, බලාපොරොත්තු අතහරින්න. ඒ ඔක්කොම අතහරින්න. අතහැරලා විභාගෙට පාඩම් කරන්න. පාඩම් ටික කරන්න. එතකොට ස්වභාවධර්මයේ විසින් ඔයාව අරගෙන යයි හරියට. විභාගෙට ගිහිල්ලා ඉඳගත්තාම ඒ පීඩනයක් නැතුව ඔයාට හරියට අවශ්‍ය ටික ඔලුවට දාගන්න. හරියට ඔලුවට ඒ වෙලාවට. ලියන්න තියෙන්නේ ඉතින් කට අරගෙන ලියන්න තමයි තියෙන්නේ. හරි? කට අරගෙන ලියන්න තමයි තියෙන්නේ. ඉතින් ওই විදිහට ඊළඟට කාන්ති තණ්හාදීන් තොරව කරුණාදීන් යුක්ත නිවන පතා ඉවසීමේ ගුණය ප්‍රගුණ කිරීම සාන්තිව ප්‍රගුණ කිරීම කාන්ති පාරමිතාවයි. ඒකට උදාහරණයක් වශයෙන් සාන්තිවාදී ජාතකයේ උදාහරණයක් හැටියට ගන්න පුළුවන්. ඊළඟට සත්‍ය පාරමිතාව තණ්හාදීන් තොරව කරුණාදීන් යුක්තව නිවන පතා බොරු කීමෙන් වැළකීම. හරි? බොරු කීමෙන් වැළකීමේ ගුණය ප්‍රගුණ කිරීම
උදාහරණයක් හැටියට වට්ටක ජාතකයේ සඳහන් කරන්න පුළුවන්. වට්ටක ජාතකයේ සඳහන් කරන්න පුළුවන්. අදිෂ්ඨාන පාරමිතාව තණ්හාදියෙන් තොරව කරුණාවෙන් යුක්තව නිවන පතා අදිෂ්ඨානයෙන් නැත්නම් අදිෂ්ඨාන ශක්තියෙන් යුක්තව කටයුතු කිරීමේ ශක්තිය ප්‍රගුණ කිරීම මොනවද? අදිෂ්ඨාන පාරමිතාවයි. නිදසුන් හැටියට තේමීය ජාතකය ඊළඟට මෙත්තා වරින්තාව තණ්හාදියෙන් තොරව කරුණාදියෙන් යුක්තව මෛත්‍රිය නම් වූ ඔවුනුන් කෙරෙහි මිත්‍රශීලී බව ප්‍රගුණ කිරීම. ඔවුනුන් කෙරෙහි මිත්‍රශීලී බව ප්‍රගුණ කිරීම මෛත්‍රී පාරමිතාවයි. නැත්නම් මෙත්තා පාරමිතාව. එතකොට මගමානවක ජාතකය හා මහා කපි ජාතකය නිදසුන් වශයෙන් සඳහන් කරන්න පුළුවන්. ඊළඟට උපේක්ඛා පාරමිතාව තණ්හාදියෙන් තොරව කරුණාදියෙන් යුක්තව හිතවත් අහිතවත් සියල්ල කෙරෙහි ඇලීම් ගැටීම් දෙකෙන් තොරව නිවන පතා මධ්‍යස්ථව කටයුතු කිරීම. උදාහරණයක් ඇටියට ලෝමහංස ජාතකයේ සඳහන් කරන්න පුළුවන්. දැන් චුට්ටක් බලන්න මම ඔයාලට මුලින් දෙයක් කිව්ව නේද? පාරමිතාවන් පූර්ණ කරන්න ඕනේ කියලා අකුරු ටිකක් දාගෙන වචන ටිකක් දාගෙන මේ පාරමිතා පූර්ණ කරනවා කියලා අමුතුවෙන් කරන්න දෙයක් තියනවාද? මේ සාමාන්‍ය ජීවිතයේ එදිනෙදා කටයුතු කරනකොට කරන්න තියෙන ටිකන්නේ තියෙන්නේ පුතේ. නේ? එදිනෙදා ජීවිතය ගත කරනකොට සාමාන්‍ය විදිහට කරන්න තියෙන ටික. දැන් අපිට හිතෙන්න පුළුවන් දෙයි හාමුදුරනේ කොහොමද අපි මේ පාරමිතාවන් පුණ්‍ය කළා කවදා හරි මහරහත් ඵලයටපත් වෙන්නේ? පසේ බුද්ධත්වයටපත් වෙන්නේ? බුදු වෙන්නේ? ඈ? මේ ජීවිතේ මේ සාමාන්‍ය විදිහට කරන්න තියෙන දෙයක් නෙමෙයිද? සාමාන්‍ය විදිහට කරන්න තියෙන දෙයක්. අපි දන්නේ නැතුව මොකද කරලා තියෙන්නේ? පාරමිතාවනුයි පූර්ණ කළා තියෙන්නේ. කවදා හරි දවසක නිවන ලැබෙන්නේ නැද්ද අපිට? කවදා හරි නිවන ලැබෙනවා. ඉතින් ඒකත් මේ පාඩම ඇතුළේ ඉගෙන ගන්න තියෙන දෙයක්. ඈ හරි. දැන් ඔන්න දෙවෙනි ප්‍රශ්නෙට උත්තරේ දුන්නා. රෙකෝඩින් එක දාලා තියෙන්නේ මේක අපව අහන්න ඕන නම් මම ඔයාලට ඒක එවන්නම් ඈ මට කියන්න ඒක. හරි. ඊළඟට මේ පාරමිතා 10 මේකේ සම්පූර්ණ කරන්න ඕනේ පුතේ. හරි. මේ පාරමිතා 10 සම්පූර්ණ කරන්න ඕනි. මේකේ තියෙනවා වස්තු දන් දීම, ශරීර අවයව දීම, ජීවිත පූජා කිරීම කියලා තුනක් තියෙනවා නේද? පේනවද ඔයාලට? පේනවද ළමයි ඒක? පේනවා හඳුනන්නේ. හරි, පේනවනේ. ඕකේ පුතේ පාරමිතා කොටස් තුනකට බෙදනවානේ. හරි. මොනවද කොටස් තුන? පාරමී, උපපාරමී, පරමත්ත පාරමී. ඒ කියන්නේ දැන් අපි ගත්තොත් එහෙම බුදුරයන් වහන්සේලා ඔය පාරමිතා තුනම දැන් අපි කියනවා තුන්තරා බෝධිය කියලා කියනවනේ. තුන්තරා බෝධියෙන් එක්තරා බෝධියකට පැමිණී වදාළ උතුම් අමා මහ නිවන සාන්තියම සලසා ගැනීම පිණිස මේ පින හේතු වාසනා වේවා කියලා හාමුදුරුවෝ කියන්නේ. ඔය තුන්තරා බෝධිය කියලා කියන්නේ මොකද්ද? බුදු පසේ බුදු මහරහත් කියන එක. විභාගෙදිත් අහන්න පුළුවන් ඔයාලගෙන් ඒක. හරි? එතකොට ඔන්න ඔය තුන්තරා බෝධිය හරි? බුදු පසේ බුදු මහරහත් එහෙම නැත්නම් සම්මා සම්බුද්ධ, පච්චේක බුද්ධ, අරහන්ත බුද්ධ කියලා තුන් ආකාරයේ තුන්තරා බෝධිය කියලා එහෙම කියනවා. සම්මා සම්බුද්ධ, පච්චේක බුද්ධ, අරහන්ත බුද්ධ කියන එක තමයි හරිම උත්තරේ. සම්මා සම්බුද්ධ ඔයාලගේ පාඩමේ 19 වෙනි පිටුවේ පාරමිතාව පිළිබඳව පාරමිතා පුහුණු කරන්නෙකු තුල තිබිය යුතු කරුණු පහක් තියෙනවා. ඒ කරුණු පහ ඒකත් මතක තියාගන්න. ඒකත් ඔයාලට මම ඊළඟට දෙන මේක දෙනවා ඔයාලට ප්‍රශ්න දෙනවා. ඒකත් එතකොට සම්පූර්ණව හරි. එතකොට ඔන්න ඔය විදිහට ගත්තාම සම්මා සම්බුද්ධ, පච්චේක බුද්ධ, අරහන්ත. එතකොට සම්මා සම්බුදුරයන් වහන්සේලා පුතේ පාරමිතා, උපපාරමිතා, පරමත්ත පාරමිතා කියන පාරමිතා ධර්මතා තුනම සම්පූර්ණ කළ යුතුයි. හරි?
සම්මා සම්බුද්ධත්වයේ ප්‍රාර්ථනා සම්බුද්ධනාසෙලා පාරමී උපපාරමී පරමත්ත පාරමී යන තුන් ආකාරයෙන්ම දස පාරමී වැඩි යුතුයි. එතකොට ඔය තුන පිළිබඳවම දැනගෙන ඉන්න එපා අපි. එතකොට කොහොමද මේ තුනම සම්පූර්ණ වෙන්නේ? ඔන්න ඒ තුනම සම්පූර්ණ වෙන විදිය තමයි වස්තු දන් දීම, ශරීර අවයව දන් දීම, ජීවිතේ දන් දීම. ජීවිතේ පූජා කිරීම. එතකොට දාන පාරමිතාවේදී කරන්නේ මොකද්ද? වස්තු දන් දීම. ඊළඟට දාන උපපාරමිතාවේදී කරන්නේ මොකද්ද? ශරීර අවයව දන් දීම. හරිද? ඊළඟට දාන පරමත්ත පාරමිතාවේදී කරන්නේ මොනවද? ශරීරය දන් දීම. ওই විදිහට සීල පාරමිතාවේදීත් තියෙනවා, ප්‍රඥා පාරමිතාවේදීත් තියෙනවා, නෙක්ඛම්ම පාරමිතාවේදීත් තියෙනවා, ඊළඟට වීර්ය පාරමිතාවේදීත් හම්බ වෙනවා. ওই විදිහට පාරමිතා ධර්ම සියල්ලකදීම අපිට හම්බ වෙනවා. ඒ තුනම ඔය කොටස් තුනේ සම්පූර්ණ. එතකොට ඒක හොඳට මතක තියෙනවා. හරි? එතකොට පච්චේක බුද්ධ කියලා කියන්නේ පසේ බුදුරයන් වහන්සේලා පාරමිතා ධර්ම දෙකයි සම්පූර්ණ කරන්නේ. ඒ කියන්නේ පාරමිතාවයි උපපාරමිතාව විතරයි. ඊළඟට අරහන්ත බුද්ධ කියලා කියනවා. ඒ කියන්නේ රහතන් වහන්සේලා රහත් ස්වභාවය රහත් බව උන්වහන්සේලා පූර්ණේ කරන්නේ පාරමිතා ධර්මතාවය විතරයි. පාරමිතාව විතරයි. හරි? පාරමී විතරයි පූර්ණේ කරන්නේ. පැහැදිලිද කියන කාරණාව? මෙතෙක් කතා කරපු ටික ඔයාලට පැහැදිලිද ළමයි? පැහැදිලි හඳුරන්නේ. හරි. කිසි ප්‍රශ්නයක් නැහැ නේද? ප්‍රශ්නයක් තියෙනවා නම් දැම්ම කියන්න කතා කරපු ටික. හරි. ඊළඟට මේක. හරි. ඔන්න ඔයාලගේ ප්‍රශ්න වලට තවත් උත්තරයක් හම්බ වෙනවා. ලේසි විදිහකට. දැන් ඔන්න ඔයාලට තියෙන පුංචි තරගයක්. ළමයි 13ක් ඉන්නවා. ඔය ළමයි 13 දෙනා මට දාන පාරමිතාව ඇතුළු පාරමිතා 10 දී සම්පූර්ණ කරපු අවස්ථා බුදුරජාණන් වහන්සේ සම්පූර්ණ කරපු අවස්ථා ජාතක කතා කියලා කියනවා. ඒ ජාතක කතා ටික හරියට බලලා දැන් ඕක යා කරන්න ඕනේ. මම මෙතනින් බලාගෙන ඉන්නවා කවුද යා කරේ කියන එක. අනිත් අයට පේන්නේ ඒක. දාන පාරමිතාවට අවශ්‍ය ජාතකය මොකද්ද? ජාතක කතාව මොකද්ද? යා කරන්න දන්න කෙනෙක්? ඉක්මනට. හරි. කාන්ති පාරමිතාව අප්සරා විතරයි ගැහුවේ. ආ. භවීෂ. හරි.
ඊළඟට සීල පාරමිතාව දැන් පොඩක් ඉන්න මම ඉරේස් කරලා දෙන්නම්. දැන් සීල පාරමිතාවට ගහන්නකෝ. ඔය කට්ටියම ගහන්න එපා. හරි. දැන් ඇති. සත්‍ය පාරමිතාවට හරි. ඊළඟට නෙක්ඛම්ම පාරමිතාවට හරි. හරි. මෙත්තා පාරමිතාවට ළමයි 4 දෙනාද පන්තියේ ඉන්නේ ඈ අනික් කට්ටිය කෝ හරි ප්‍රඥා පාරමිතාව හරි අදිෂ්ඨාන පාරමිතාව හරි වීර්ය පාරමිතාව කවුද ලෝමහංස ජාතකය කියලා උපේක්ෂා පාරමිතාව නේ හරි හරි ලෝමහංස ජාතකයටත් මේ උපේක්ෂා පාරමිතාවත් කරන්න හරි හරි එහෙනම් ඔයාලා ওই විදිහට ඔක ලියා ගන්න ඕනේ ඊළඟට දස පාරමිතාවන් පිළිබඳව වෙන ගාථාව කටපාඩම් වෙ ළමයිට දානං සීරාජන එක්කම්ම ප්‍රඥා විරීන පංචම කාන්ති සච්ච මදිඨානං මෙත්තා මේතුපෙක්කාති මේ දස කටපාඩම් ඔයාලට එක ඈ අප්සරාට කටපාඩම්ද ඔව් හාමුදුරුවෝ ශෙහන්ට පාඩම් අශ්විනිට පාඩම් ජනිත්ට අනිවාර්යෙන් පාඩම් කරගන්න ඕනේ පමුදිත පාඩම්ද පමුදිත පාඩම්ද පමුදිත රස්නි පාඩම්ද රස්නි පාඩම් කරන්න ඕනේ තුන්තරා බෝධිය නම් කර එක් බෝධියකට පත්වීම සඳහා සම්පූර්ණ කර යුතු පාරමිතා ගණන ලියන්න. ඔය ගැන මම කතා කරා දැන්. ඒකට අපි දන්නා සම්මා සම්බුද්ධ, පච්චේක බුද්ධ, අරහන්ත. එතකොට සම්මා සම්බුද්ධත්වයේදී මොනවද? පාරමිතා ධර්ම මේ තුනම සම්පූර්ණ කළ යුතුයි. ඊළඟට ඒ කියන්නේ දාන පාරමිතාව නැත්නම් පාරමී, උපපාරමී, පරමත්ත පාරමී ලෙස ඒ ටික ලියවනම් හරි. ඊළඟට පච්චේක බුද්ධ පාරමී උපපාරමී. ඊළඟට අරහන්ත බුද්ධ පාරමී කියලා ලියවනම් හරි. ඒක තමයි උත්තරේ. දානයේ බෙදිය හැකි කොටස් දෙක නම් කරන්න. හරි? දානයේ බෙදිය හැකි කොටස් දෙක නම් කරන්න. එතකොට ඔක දාන පාරමිතාවට සඳහන් වෙන එක. එතකොට අපි දන්නවා
අනුග්‍රහ බුද්ධියෙන් දෙන දාණය සහ පූජා බුද්ධියෙන් දෙන දාණය කියලා කියනවා. දානයේ බෙදිය හැකි ප්‍රධාන කොටස් දෙක ඕවා මතක තියාගන්න. ඒ නිසා ඒව ලියාගෙන තියාගන්න. බුදුරජාණන් වහන්සේ දාන පාරමිතා, දාන උපපාරමිතා, දාන පරමත්ත පාරමී සම්පූර්ණ කරන ලද ජාතක කතා නම් කරන්න. එතකොට ඔයාලා පුතේ ඔය සෑම පාරමිතා ධර්මයකටම ඒ බෝසතාණන් වහන්සේලා දැන් සමහර වෙලාවට හැම ජාතක කතාවකදීම ඉන්නේ නැහැ. කොටස් තුනක් වශයෙන් නමුත් දාන පාරමිතාවේදී එනවා. ඒ දාන පාරමිතාව සඳහන් කරන්න නිසා තමයි එතන එක ලියලා තියෙන්නේ. ඒ නිසා දාන පාරමිතාවේ ටික හොඳට මතක තියාගන්න ඕනේ. හරිද? දැන් හරිද මේ ටිකත් ඔයාලට ඔක්කොම පාඩම් ටික නම් උගන්වන්නේ නැහැ පුතේ. අපි රිවිෂන් ක්ලාස් එකේදී කරන්නේ විභාගයේම ටාගට් කරලා එන ප්‍රශ්න ටික විතරයි. නිසා තමයි මේ පාරමිතා පාඩම ගත්තේ. පාරමිතා පාඩම මේ අද ඊයේ එන පාඩමක් නෙවෙයි. අවුරුදු ගානක ඉඳලා විභාග වලට එන පාඩමක්. ඒ නිසා මේ පාඩමට අනිවාර්යෙන් ලකුණු 15ට ලකුණු 10ටම ලකුණු 10ම ගන්න පුළුවන් විදිහට අපි සූදානම් වෙන්න ඕනි. ඒ සූදානම් වීම සඳහා අවශ්‍ය උපකාරය තමයි ඔයාලට මේ අවස්ථාවේ දෙන්නේ මම. ඒක හොඳට මතක තියාගන්න. හරිද? එහෙනම් ඔකත් ගත්තා. ඊළඟට හරි. මේක ඊළඟ ප්‍රශ්නේ සීලය anu කුමක්දයි හඳුන්වන්නේ. අපි දන්නා සීලය කියලා කියන්නේ මොකක්ද කියන එක අපි ඉස්සෙල්ලත් කතා කරා. සීලය කියලා කියන්නේ ප්‍රාණාදී ලියා ගන්නව නම් ලියා ගන්න. සීලය anu ප්‍රාණාදී ප්‍රාණඝාතාදී අකුසල වලින් වැළකී කය වචන දෙක සංවර කර ගැනීම සීලය නමින් හඳුන්වන්නේ හැකියි. හරි. එතකොට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සීලයට අයත් අංග 3 නම් කරන්න. ආර්ය අෂ්ටාංගික මාර්ගය. ආර්ය අෂ්ටාංගික මාර්ගය. එතකොට සිත, කය, වචනය. එතකොට මෙතනදී සිත නිසා සිදුවෙන වැරදි වචනය නිසා වැරදි 4ක් සිද්ධ වෙනවා. ඊළඟට කයෙන් සිදුවන වැරදි කීයද? කයෙන් සිදුවන වැරදි කීයද ළමයි? ළමයි කයෙන් සිදුවන වැරදි කීයද? 3යි. 3යි. ඊළඟට සීලය අපට එන්නේ සීලය ආර්ය අෂ්ටාංගික මාර්ගයේ එන්නේ අපිටම සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව. සෝරි මට වැරදුනා. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සීලයට අයත් අංග 3 නම් කරන්න කිව්වහම
සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව. ඔය තුන තමයි එන්නේ. හරිද? ඒක මට එකපාරට පැටළුණා. සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව. එතකොට සම්මා වාචා කියලා කිව්වහම බොරු කීමෙන් වැළකීම, මුසාවාදයෙන් වැළකීම, ඊළඟට මොනවද? කේලම් කීමෙන් වැළකීම, හිස් වචන කීමෙන් වැළකීම. හරි. එතකොට මේක තමයි කායික සීලය සංවර කර ගැනීම කියලා කියන්නේ. ඔයාලගේ සීල පාරමිතා පාඩම බලන්න, මේ මාතෘකා බලන්න 21 වෙනි පාඩමේ තියෙනවා. එතකොට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා වාචාව නිවැරදි වෙන්න නම් ඔන්න ඔය කියන වැරදි වලින් මිදෙන්න ඕනි. ඒ තුල වාචික සීලය සංවර වෙනවා. ඊළඟට සම්මා කම්මන්ත කියලා කිව්වහම සම්මා කම්මන්ත කියලා කිව්වහම ඊළඟට අපෙන් සිදුවන වැරදි සම්මා කම්මන්ත පුතක් ඉන්න ළමයි සම්මා කම්මන්ත කියලා කිව්වහම අපි දන්නවා ඔගේ තියෙන පාඩමේ ප්‍රාණඝාතයෙන් වැළකීම මොනවාද? ප්‍රාණඝාතයෙන් වැළකීම, ඊළඟට සත්ව හිංසාවෙන් නැත්නම් සත්ව හිංසාවෙන් වැළකීම, ඊළඟට මොනවද? මොනවද තියෙන්නේ? සොරකම් කිරීමෙන් වැළකීම, ඊළඟට කාමයේ වර්ධවා හැසිරීමෙන් වැළකීම. ඒ තුන එතනට එනවා. ඊළඟට සම්මා ආජීව කියලා කිව්වේ සම්මා ආජීව කියලා කිව්වේ නිවැරදි දිවි පැවැත්ම. එතකොට නිවැරදි දිවි පැවැත්ම කියලා කිව්වහම මොනවද? අපි මිච්ඡා ආජීවයෙන් එවෙන් යහපත් රැකියාව මාර්ගයේදීම සම්මා ආජීවය. ඒ කියන්නේ දිවි පැවැත්ම සඳහා අයහපත් වෘත්තීන්ගෙන් නිරත වීම මිච්ඡා ආජීවයයි. ඒවායින් වෙන්වීම යහපත් රැකියා මාර්ගවලදීම සම්මා ආජීවයයි. එතකොට යම් කෙනෙකු ජීවිකා වෘත්තිය සඳහා සතෙක් මරනවා නම්, සොරකම් කරන්නේ නම්, දුරාචාරය දෙන්න වෙනත් පාපතර වෘත්ති නිරත වෙනවා මිච්ඡා ආජීවය. එතකොට ලියන්න ඕනේ මොනවද? ජීවිකා වෘත්තිය වශයෙන් සතුන් මරනවා නම්, සොරකම් කරනවා නම්, දුරාචාරය දෙනවා නම්, පාපතර වෘත්තිෙහි නිරත වෙනවා නම් මිච්ඡා ආජීවයයි. ওই විදිහට තමයි පුතේ ඒක සම්පූර්ණ වෙන්නේ. එතකොට ඒකට දීලා තියෙනවා ඔයාලට රූල් 4ක් දීලා තියෙනවා. ඒ රූල් 4 ඇතුලේ තමයි ඔයාලට ලියන්න තියෙන්නේ. පැහැදිලිද කියන කාරණාව ඕක තමයි ඔයාලට මේ පාරමිතා පාඩමේදීත් ඉගෙන ගන්න තියෙන්නේ. මේ සීල පාරමිතාවේදීත් ඉගෙන ගන්න තියෙන්නේ. හරිද? ඊළඟ ප්‍රශ්නේ ප්‍රඥාව බෙදිය හැකි ප්‍රධාන කොටස් දෙක නම් කරන්න. ප්‍රඥාව බෙදිය හැකි ප්‍රධාන කොටස් දෙක නම් කරන්න කිව්වහම මොකද්ද ප්‍රඥාව බෙදිය හැකි ප්‍රධාන කොටස් දෙක? ළමයි ලෞකික හා ලෝකෝත්තර මොනවාද? ලෞකික හා ලෝකෝත්තර ඔව් ප්‍රඥා ලෞකික සහ ලෝකෝත්තර වශයෙන් ප්‍රඥාව දෙආකාරයි. ප්‍රඥාව දියුණු කර ගැනීමට හැකි ක්‍රමවේද තුන මොකක්ද? සමන් දීමෙන් හා භාවනාවෙන් සිතීමෙන් භාවනාවෙන් හා සමන් දීමෙන් චින්තාමේ ප්‍රඥාව, සුතමේ ප්‍රඥාව, භාවනාමේ ප්‍රඥාව කියන දෙක තමයි උත්තරය ඔයාලගේ.
24 වෙනි පිටුවේ බලන්න ප්‍රඥා පාරමිතාව එකේ. චින්තාමය ප්‍රඥාව, සුතමය ප්‍රඥාව, භාවනා ප්‍රඥාව. මේ විදිහට තමයි ප්‍රඥාව වැඩි වෙ ක්‍රම. එතකොට ඒ කියන්නේ චින්තාමය කියලා කියන්නේ සිතීමෙන් නුවණ දියුණු කර ගැනීම. සුතමය කියලා කියන්නේ සවන් දීමෙන් පොතපත කියවීමෙන් නුවණ දියුණු කර ගැනීම. භාවනාව කියලා කියන්නේ භාවනාවෙන් නුවණ ලබා ගැනීම භාවනාවේ ප්‍රඥාව. සමහර වෙලාවට අපිට භාවනා කරනෝනේ. ඒ භාවනා කරලත් ප්‍රඥාව ලබා ගන්න පුළුවන්කම තියෙනවා. භාවනාව වඩනකොට අපිට ඇත්ත තේරෙනවා. ඇසීමෙන්ද පුළුවන්. සිතීමෙන්ද පුළුවන්. අපි නිතරම හිතනවානේ දැන් ඇත්තටම චිත්තානුපස්සනාව කියලා කියන්නේ. චිත්තානුපස්සනාව වඩනකොටත් එහෙමයි. දැන් මම හරීම වැඩිපුරම මම ආස තමයි චින්තාමය ප්‍රඥාව ඇති කෙනෙක්. හිතනවා හැම වෙලේම. හැම දෙයක් ගැනම හිතනවා. සමහර දේවල් පුතේ මගේ මේ කරනවා කියලා නෙවෙයි. අපි පාරමිතාවන් පූර්ණ කරනවානේ. ඒක වැඩක් නෑනේ මේ ජීවිතේ. පාරමිතාවන් පූර්ණ නිවෙන අපේක්ෂාවෙන් අපි ගුණධර්ම වඩනවා. ඒක තමයි කුසලය කියලා. කුසල් වැඩනවා කියලා කියන්නේ ඒකට. එතකොට හැම වෙලේම හිතනකොට හොඳ නරක දෙක හොඳ මොකද්ද මේක වැරද්ද? ලෝකේ තියෙන දෙකයිනේ. ලෝකේ තියෙන්නේ එක්ක හොඳ එක්ක නරක. එක්ක ඇත්ත එක්ක නැත. ඔය දෙකින්ම මිදිලා මධ්‍යස්ථව හිතන්න පුළුවන් වෙනවා. එහෙනම් මම කියන්නේ. අපි හැමදාමත් ඇත්ත කියන පැත්තකට වැල්ලා ඉන්නවා නැත කියලා පැත්තකටත් වැල්ලා. හරි? දෙපැත්තකට වැල්ලා තියෙනවා. ඔය දෙපැත්තෙන් මිදෙන්න ඕන. ඔය දෙපැත්තෙන් මිදුණාට පස්සේ ඇතත් නැති නැතත් නැති. හරි? ඔය දෙපැත්තටම නැති එක තැනකට එනවා. හරි? ඒක තමයි චින්තාමය ප්‍රඥාව. හිතනකොට ප්‍රඥාව පහළ වෙනවා. ඒකට කියනවා චිත්තානුපස්සනාව කියලා. හරි? ඔය සතර සතිපට්ඨානෙදී කියන්නේ චිත්තානුපස්සනාව කියලා අහලා තියෙනවද? සතර සතිපට්ඨානෙ. ඔය චිත්තානුපස්සනාවේදී කරන්නේ ඒක. චින්තාමය ප්‍රඥාව දියුණු කරනවා. හරි. එතකොට ඊළඟ ප්‍රශ්නේ අද නම් අපිට එකපාරම කරන්න තියෙන්නේ ප්‍රශ්නයක් නැහැ අපිට පාඩම් ලොකුවට පාඩම් ගොඩක් කරන්න දෙයක් නැහැ අපිට ප්‍රශ්න කිහිපයයි කරන්න තියෙන්නේ ධම්මපදයේ කරන්න ඕනි ඊළඟට චතුරාර්ය සත්‍ය කරන්න ඕනි ඔයාලට දවස් 2කට පන්ති එන්න පුළුවන් පුතේ මේ ඉස්සරහට දවස් 2කට සතියට ඔය 12 දෙනාට මම ඒකත් දාලා දෙනවා. හරි? ඔය 12 දෙනාටම බුද්ධ ධර්මයට ඒකක් මට විභාගේ රිසල්ට් එක ආවට පස්සේ මට එවන්න හාමුදුරු මට ඒකක් කියලා. ඒකක් එව්වේ නැතොත් උඹලට දෙන්නේ මමයි. බලාපොරොත්තුවක් නෙවෙයි මගේ. මම උඹලව එතනට හදනවා. මම බලාපොරොත්තු වෙන්නේ උඹලා විභාගෙන් පාස් වෙන්න කියලා. එහෙම වුණොත් මම කිස් වෙදෙන්නේ. මට එතන මේ නෑ හැබැයි මම උගන්වනවා. මගේ දේ මම කරනවා. ඔයාලා ගන්නවා. මගෙන් ඔයාලා අරගෙන ඔයාලා වැඩේ කරගන්න. මං එවන දේවා කරන්න. හරි? එතකොට ඒකක් තියෙනවා ඔයාලට. හරි. එතකොට හරි. දැන් මෙච්චර වෙලා මේව කරපු ස්ක්‍රීන්ෂොට් ටික ඔක්කොම මේ ස්ක්‍රීන්ෂොට් ගහගත්තා නේද ළමයි? ඔව් හාමුදුරනේ.
හරි. පහත සඳහන් සටහන් සම්පූර්ණ කරන්න. ආරම්භක ධාතු, නික්කම ධාතු, වීර්ය පාරමිතාවේ. ළඟට පරක්කම ධාතු. පරක්කම ධාතු. ආරම්භක ධාතු කියලා කියන්නේ මොකද්ද? මේ හෂිනි. හෂිනිට මයික් එක නැද්ද හෂිනිගේ? අප්සර යම් කාර්යයක් ඇති කර ගැනීමේදී ඇති කරගත යුතු වීර්ය යම් කාර්යයක් ආරම්භ කිරීමේදී ඇති කරගත වීර්ය. හරි. නික්කම ධාතු කියලා කියන්නේ අප්සරා කියන බලන්න. ඉදිරිපත් වීමේදී ඇති කරගත යුතු වීර්ය. හරි. සනුසි කියන්න බලන්න. පරක්කම ධාතු කියලා කියන්නේ මොකද්ද? සනුසි. 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 සනුසි නැද්ද පන්තියේ? පමුදිත ඉදුවර බලට දෙයහාඳුරනේ මෙච්චර කරද්දි තුඹලා අහන ප්‍රශ්න උත්තර දෙන්න බෑ. ඔය මයික් එක ඔන් කරලා. අවන්නේ පුතේ උඹලා නිසා ලේරත් කරගන්න ඕනේ නැහැ. අප්සරා කියන්නේ අන්තිම එක පරක්කම ධාතු කියන්නේ මොකද්ද කියලා? නිරත වීමේදී ඇති කරගත යුතු වීර්ය. ඕක තමයි ප්‍රශ්න තුනටම උත්තරේ. අටලෝ දහම ඒක දන්නවා අපි ලාභාලාභ ජයස් යසායස නින්දා ප්‍රශංසා සැප දුක ඒවා තමයි අටලෝ දහම කියලා කියන්නේ. සතර බ්‍රහ්ම විහරණ හසිනි මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා. හරි. එතකොට ඔන්න ඒකත් හරි ඔකත් ලියා ගන්න. දැන් ඔය ටිකක් කියන්නේ සමරි එකක් විතරයි ඔය. සමරි එකක් විතරයි ඔය ටික. ඔක්කොම නෙවෙයි ඔය. හැබැයි ඔය ටික ඔක්කොම ඇතුලේ ඔයාලට පාඩම කියවන්න ඕනේ. ඔය ඔක්කොම ෆලෝ කරනකොට පාඩම කියවෙන්න ඕනේ. ආය පාඩම කියවෙන්න. ඊළඟට අපි දාලා තියෙනවා සාමාන්‍ය පෙළ විභාගෙට එන ප්‍රශ්න දෙකක්. 2016 සහ 2019 දෙක. විභාගෙට සති දෙකක් තියලා 2021 පේපර් අපි කරනවා. බලා ගන්න ඕනේ නැහැ. ලෑස්ති වෙලාව නම් මෛත්‍රී කිරීමෙන් ලැබෙන ආනිසංස 10 කියන්න බලන්න. මෛත්‍රී වැඩිම තුලින් ලැබෙන ආනිසංස 10. විභාගෙට ආනිසංස දෙකක් අහන්න පුළුවන්. තුනක් අහන්න පුළුවන්. ඉරිගහන එකේදී මේන් එකක් විය යුතුයි කියලා අහන්න පුළුවන්. මේන් එකක් තෝරන්න කියලා එන්න. මොනවද? සුවසේ නිින්ද ලැබීම, සුවසේ පිබිදීම, නපුරු සිහින නොදැකීම, මිනිසුන්ට ප්‍රිය වීම, අමනුෂ්‍යයින්ට ප්‍රිය වීම, අමනුෂ්‍යයින්ට ප්‍රිය වීම, දේව ආරක්ෂාව ලැබීම, වසවිස ගිනි වලින් විපත් නොවීම, සිත සමාධිගත වීම, මුහුණ ලස්සන වීම, අකාලයේ මරණයටපත් නොවීම, මරණින් මතු බඹලොව ඉපදීම. ඔන්න මුහුණ ලස්සන වෙන්න නම් මෛත්‍රී භාවනාව වැඩුවා නේද?
එතකොට මූල ලස්සන. ඔය මූල ලස්සනලා තියෙන්නේ සසරේ මෛත්‍රී කරුණා. නමුත් දැන් මේ ආත්මේ එහෙම නෑ. දැන් මෛත්‍රී කරන්න යන්නේ කවුද? තරහෙන් ද්වේෂයෙන්ම ඉන්න මිනිස්සු. පොඩ්ඩක් ගෑවෙන්න බෑ ළඟින් ගියත්. ඒ මොකද? අපෙන්න නේ. එහෙමනේ අපිනේ. ඉතින් මේ ජීවිතේ විතරයි ලස්සන. ඊළඟ දවසේ ඊළඟ ආත්මෙ වල ඔයා නෙවෙයි ඉපදෙන්නේ. ඔය තියෙන රූපේ නෙවෙයි අපෝ තියෙන්නේ. ඒ රූපේ පරිසරයත් එක්ක ස්වභාවයත් එක්ක වෙනස් වෙනවා. සමහර තිරිසන් සතෙක් වෙන්න පුළුවන්. ගෝරිල් එක්ක කිව්වොත් එහෙම. නේ? මං වගේ ඉඳි. ගෝරිල් එක්ක කිව්වොත්. හරි. එතකොට ඔය ටික තමයි ආනිසංස ඔක ලියා ගන්න. මොන සාමාන්‍ය පෙළ විභාගෙට එන ප්‍රශ්න දෙකක් තියෙනවා. ඒ ප්‍රශ්න දෙක ලියන්න. ලියලා අනිවාර්යයෙන්ම මට පෞද්ගලිකව එවන්න ඕනි ඔය ප්‍රශ්න දෙකට උත්තර ලියලා. හරි? මගේ 0.71 725 40 20ට අනිවාර්යෙන් එවන්න ඕනි. ඔය ප්‍රශ්න දෙකට උත්තර ලියලා. දැන් මට කියන්න බලන්න ඔය ළමයින්ට පාරමිතා පාඩමෙන් ඕන ප්‍රශ්නයක් ආවොත් උත්තර ලියන්න බැරිද ඔයාලට? ඔය කෙටි ප්‍රශ්න දෙකටත් උත්තර ලියන්න පුළුවන්. ඈ පුළුවන් නේ. මට කියන්නකෝ බලන්න ඔයාලා මෙච්චර කාලයක් ඉස්කෝලේ ඉගෙන ගත්ත දේට වඩා අද අලුතෙන් දෙයක් ඉගෙන ගත්තේ නැද්ද? මට ඒකත් දැනගන්න. නැත්නම් ඔයාලා මේ පන්තියට ආපෙකින් වැඩක් නැති වෙනවනේ. මේක පන්තියක් නෙවෙයි පුතේ, මේක ඇත්තටම ඔයාලා වෙනුවෙන් කරන දෙයක්. මම සල්ලි ගන්න නැහැනේ ඔයාලගෙන්. මොමිලේ කරන්නේ. මගේ කාලයේ ශ්‍රමය කැපවීම මේ කාලයේ ශ්‍රමය සියල්ලක්ම දානය ඔක්කොම කැප කරලා තින්නේ ඔයාලා වෙනුවෙන්. සමහර අය පොඩි පොඩි ටාන්ටුම් වෙනවා. ඒත් ඉතින් හරියට වැඩේ කරලා දෙනවා. යමක් ඉගෙන ගත්තනේ. ඔය ප්‍රශ්න වලට උත්තර ලියන්න. ඊළඟට ඔය විචාර ප්‍රශ්න දෙකට උත්තර ලියන්න. විචාර ප්‍රශ්න දෙකට උත්තර ලියද්දි මතක තියාගන්න අනිවාර්යයෙන්ම පිටුවක් ලියන්න ඕනි. හරි. මම මේකේ පොඩි ක්‍රමයක් කියලා දෙන්නම්. යහපත් දැහැමි සමාජයක් ගොඩනැගීම සඳහා පාරමිතා ඇතුළත් ගුණධර්ම 2016 ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්නට උත්තරේ. එතකොට දන් දීම කියන දේ නිසා පිළිසරණක් ලැබෙනවා, දුප්පත් අයට පිළිසරණක් ලැබෙනවා. ඒ වගේම අපි තුල කරුණාව පහළ වෙනවා. තවත් කිව්ව එතකොට පූජා බුද්ධියෙන් පරිත්‍යාග කරන විට ශ්‍රද්ධාව ඇති වෙනවා. කරුණාවෙන් ශ්‍රද්ධාවෙන් සිත් වලින් සමන්විත ජනතාව සිටින සමාජයක් දැහැමි සමාජයක් බවට පත් වෙනවා. සිල් ආරක්ෂා කරනකොට කය වචන දෙක සංවරය වෙනවා. කයෙන් සිදුවෙන ප්‍රාණඝාත ආදී අකුසල කර්ම, වචනයෙන් සිදුවන මුසාවා ආදී අකුසල කර්ම නැතිවන විට අපේ සමාජය දැහැමි වෙනවා. ඊළඟට නෛෂ්ක්‍රම්‍ය පාරමිතාව නැත්නම් නෙක්ඛම්ම පාරමිතාවට අනුව මේ පංචකාම සේවනයේට අඩු කරගන්න විට අපේ මේ සිත කය වචනය කියන මේ තිදොර සංවර වූ පිරිසක් බිහි වෙනවා. එබඳු අයගේ සමාජයේ දැහැමි වෙනවා. ඊළඟට ප්‍රඥාවන්ත වන විට දිනදා කටයුතු වලදී ගැටලු වලදී සාර්ථකව මුහුණ දෙනවා. තවද අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණ ධර්මයන්ගේ යථාර්ථය නුසිනුවණින් දැකීමටත් ඒ යථාර්ථයේ දකින විට සියල්ලක් කෙරෙහිම නිස්සාර බවක් තේරුම් ගැනීමටත් ඇලීම් බැඳීම් ගැටීම් වලින් තොරව කටයුතු කරන්න වාසය කරන්නට අපිට හැකියාව ලැබෙනවා. ඒ අනුව දැහැමි සමාජයක් ගොඩනගා ගැනීමට හැකියාව තියෙනවා. වීරයෙන් යුක්තව කටයුතු කරනකොට අපි සාමාන්‍ය වැඩක් කිරීමට ආරම්භ කරන විට ඒ වැඩෙහි යෙදෙන විට ඒ වැඩ අවසානය යන අවස්ථාව තුන තැනදීම පසුබෑමකින් නැතිව
අපිට ඒ කටයුතු සාර්ථක කරන්න පුළුවන්. දැන් ඉගෙන ගන්න ළමෙක් වුණාම ඉගෙනීම් කටයුතු නිවර්දිව එතකොට වෘත්තීන් එතකොට ඒව වෘත්තීන් අපිට වෘත්තිවල එතකොට වීර්යය අවශ්‍ය වෙනවා. එතකොට අපිට මේ දේවල් වලින් කාලය ශ්‍රමය ධනය කැප කරන්නේ. එතකොට වීරයෙන් කටයුතු කරන ඒවා වීරයෙන් යුක්තව කටයුතු කරනකොට කාලය ධනය ශ්‍රමය කැප කරනකොට ඒවා අපත යන්නේ නැහැ. වීරයෙන් ඉගෙනගෙන වීරයෙන් රැකියාව වෙනකොට දුප්පත්කම අපෙන් තුරන් වෙලා යනවා. කෙලෙස් දුරු කිරීමට වීරය කරන විට සිත පිරිසුදු වෙනවා. එතකොට එබඳු පිරිසකින් සමන්විත සමාජය දැහැමි සමාජයක් බවට පත් වෙනවා. ඉවසීමෙන් කටයුතු කරනකොට මේ අටලෝ දහමෙන් කම්පා වෙන්නේ නැහැ අපි. ගැටින් ඇති වෙන්නේ නැහැ. මගෙන් යහපත් සමාජයක් ගොඩනැගෙනවා. සත්‍ය කතා කරන විට තවත් පිරිසක් රැවටීමට ලක් නොවේ. ඒ අන්‍යෝන්‍ය විශ්වාසයෙන් යුතු සමාජයේ බිහිවීමට හේතුවක් වෙනවා. ඊළඟට අදිෂ්ඨානීය යුක්තව කටයුතු කරන විට අරමුණු ඉටු කර ගැනීමට හැකියාව වෙනවා. යහපත් අරමුණු අදිෂ්ඨානීය යුක්තව කටයුතු කරගත්තකට කටයුතු කර ඉටු කරගත්ත විට එවැනි අයගේ සමාජය යහපත් වෙනවා. මෛත්‍රියෙන් යුක්ත වන විට සියලු දෙනා අතර සමගිය සමාදානයේ මිතුරුකම ඇති වෙනවා. වෛරය, ක්‍රෝධය, පරිගැනීම මේවා නැති වෙලා අන්‍යෝන්‍ය බැඳීම් අපි තුල ඇති වෙනවා. හිතවත් අහිතවත් සියලු දෙනා කෙරෙහි ගැටීමකින් තොරව කල්ගෙවීමෙන් උපේක්ෂාවෙන් යුක්තව කටයුතු කරන්න පුළුවන්කම ලැබෙනවා. එතකොට ඇලෙන් ගැටීමෙන් තොරව වෙන විට සමාජයද යහපත් වෙනවා. එතකොට යහපත් දැහැමි සමාජයක් ගොඩනැගීමට පාරමිතාවල ඇතුළත් ගුණධර්ම ඉවහල් වන ආකාරය එසේ විස්තර කරන්න පුළුවන්කම තිබෙනවා. ඔන්න කෙටියෙන් ඔයාලට කිව්වා. ඕක තමයි ලියවෙන්න ඕනිත් ඇත්තටම ඊළඟට. ඉතින් පාරමිතා පාඩමේ ඕනම ප්‍රශ්නයක් ආවම දැන් අපිට තියෙනවා. දැන් අපිට නැත්නම් මේ එක ප්‍රශ්නයකින් ආවේ නැත්නම් ඕනම ප්‍රශ්නයකට උත්තරයක් කියන්න පුළුවන් නොලෙජ් එක. එළමයි ඕනම ප්‍රශ්නයකට උත්තර ලියන්න පුළුවන්. දැනුම අපිට සංවර්ධනය වෙන්නේ නැත්නම් අපි ගාව දැන් අපිට දැන් දැක්මක් තියෙනවා මොකද ලියන්න ක්‍රමය. ඕනම ප්‍රශ්නයකට එහෙනම් පාරමිතාවන් වල තියෙන කරුණු කාරණාවන් ඉදිරිපත් වෙන්නට ඕනි. හරි. සමහරක් වෙලාවට ජාතක කතාවන් සඳහන් වෙන්නත් ඕනි. ජාතක කතා පිළිබඳව ලියවෙන්නත් ඕනි. සමහරක් තැන්වල මේකේ ලියවෙන්න ඕනේ. එතකොට මොනවාද දැන් දැහැමි මිත්‍රශීලී බෝධිසත්ව ආදර්ශ ඇති සමාජයක් බිහි කිරීමට පාරමිතා විවහලන ආකාරය ඕකමනේ ලියන්න තියෙන්නේ. වෙන දෙයක් ලියන්න නැහැ. එච්චර අමාරු නෑ. දැන් තේරෙනවද පාරමිතා පාඩමට ලකුණු 10ක් ගන්න පුළුවන් කියලා? නිකන් බය නැතුව නියයිද අම්මා. පාරමිතා පාඩම දැන් එච්චර අමාරු නෑ. ඊසි කියලා තේරෙනවද? ඈ අප්සර කිරි කජු වගේද දැන්? ඈ ඔව්. එහෙම වෙන්න ඕනේ. ඒකට තමයි උඹලා මෙච්චර දවසක් තියන් ඉඳලා අවසාන මොහොතේ මං ආවේ. පන්ති නතර කරලා තිබ්බ නෙමෙයි මම. මං ඉවසීමෙන් බලාගෙන ඉන්න සුදුසු කාලේ එනකන් කාලේ ආවට පස්සේ මම උඹලට දෙන්නම් වැඩ ටික. දැන් කරපල්ලා. දැන් තමයි කාලේ. එතකොට දැන් කරාම දැන් තමයි ඔළුවට දාගන්න පුළුවන්. ඕක ඒ දවස්වලම දුන්නා නම් උඹලා මේ වෙනකොට කතාවල් ඉවරයි. දැන් අද ඉඳලා ඔයාලට වැඩක් තියෙනවා. බුද්ධ ධර්ම විෂය වෙනුත් මහන්සි වෙන්න ඕනේ අද ඉඳලා. මාස දෙකයි තියෙන්නේ. මාස දෙකට පොඩි ප්‍රශ්න ටිකක් තියෙන කවර් කරගන්න. අනිත් ටිකත් කියවන්න ඕනේ. කෙටි ප්‍රශ්න ටිකකුත් දෙන්නම් පස්සේ අවසානයේ කියන්නේ ලබන මාසයේ අවසානයේ වගේ කෙටි ප්‍රශ්න 500ක් ඇතිද? එහාසි අශිනි කෙටි ප්‍රශ්න 500ක් දුන්නොත් ඇතිනේ. ඔව් 500ක් දෙනවා 500ම 500 කරගන්න තියෙනවා. කෙටි ප්‍රශ්න 500ක් දුන්නාම 500ක් නම් දෙන්න පුළුවන් ඒ දන්නේ බලමු. දෙන්න උත්සාහ කරනවා 500ක්. එතකොට මේ 500ක් බලාගත්තාම කෙටි ප්‍රශ්නෙත් හරි. දැන් ওই කතා කරපු ප්‍රශ්න ඇතුලේ තියෙනවා කෙටි ප්‍රශ්න ටික. ඊළඟට විචාර ප්‍රශ්න ටික විචාර ප්‍රශ්නෙත් කතා කරා. විචාර ප්‍රශ්න වලට එන්නේ පාරමිතා පාඩමෙන් විශේෂ දෙයක් එන්නේ ඔක තමයි. පාරමිතා දෙකක් නම් කරන්න දෙකෙන් එකක් විස්තර කරන්න ඕක තමයි එන්නේ. අපි ඒක චුට්ටක් බලමු. මං කියන්නේ ඒක තමයි එන්නේ.
පාරමිතා දෙකක් නම් කරන්න කියනවා. දෙකින් එකක් විස්තර කරන්න කියනවා. ඊට පස්සේ මාතෘකාවක් දෙනවා. රචනා ප්‍රශ්නයක් දෙනවා. ඒ රචනා ඕන ප්‍රශ්නකට උත්තර ලියන්න පුළුවන්. දැන් ඔන්න කිව්වා ඒ රචනා ප්‍රශ්නට උත්තර දෙන්න. ඈ ඒ රචනා ප්‍රශ්නට උත්තර ලියන හැටි දැන් කියලා දුන්නා. දැන් ඒකත් එක්ක රචනා ප්‍රශ්නට උත්තර ලියන්න පුළුවන්. හරි නේද? හරි. එහෙනම් පාරමිතා පාඩම ගැන ආයි කතා කරන්නේ නැහැ මම. පැහැදිලිද ළමයි? පාරමිතා පාඩමට සම්බන්ධ මොනවා හරි 10 වසර පොතේ 10 වසර පොතේ නේ. හරි. අපි දැන් ඊළඟට යමු. ඊළඟට අහන්නේ පුතේ වෙන මොනවෙන්වත් නෙවෙයි. ධම්මපදයෙන් අහන එක අහනවාම තමයි. හරි. ධම්මපදයෙන් ප්‍රශ්නයක් එනවාමයි. අතහරින්නේ 11 වසරේ සාමාන්‍ය පෙළ විභාගයට ධම්මපදයේ පාඩම කිසිම තැනක අතහරින්නේ නෑ ගුරුවරු. හරි. අනිවාර්යයෙන්ම අහනවා. රචනා ප්‍රශ්න ආවොත් අනිවාර්යයෙන්ම අනගාരിക ධර්මපාලතුමා ගැන හෝ එහෙම නැත්තම් ඔයාලට රේරුකාණේ චන්දවිමල හාමුදුරුවෝ ගැන අහන්න පුළුවන්. ඊළඟට 10 වසරේ පාඩමේ මතක නැහැ. 10 වසරේ කවුද තියෙන්නේ? සංඝ කවුද ඉන්නේ? වසර පාඩමේ තිබ්බේ කවුරු ගැනද? කියන්න බලන්න. ලලිතා සුරනසන්න සිරි සර්ණංගල. ඔව් වසර සම්බන්ධ. තව කවුද? දුටුගැමුණු රජු. ඈ? දුටුගැමුණු රජතුමා. අන්න හරි. දුටුගැමුණු රජතුමා. මම මේ පාඩම කතා කරන්නේ නැහැ ඔයාලත් එක්ක. හැබැයි මෙන්න මේ දෙන එක ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න. ඒ ප්‍රශ්නෙට ඊසි උත්තරයක් ලියන්න පුළුවන් ඊට පස්සේ. හරි? ඊසි. හරිම පහසුයි. මෙන්න මේ ටික හරියට ලියාගත්තොත් ලේසියෙන් ඒ ප්‍රශ්නෙට උත්තරේ ලියන්න පුළුවන්. මේ රේරුකාණේ චන්දිමල හාමුදුරුවෝ ගැන ප්‍රශ්න ටික. ඔය ප්‍රශ්න ටිකට උත්තර ලිව්වට පස්සේ ඕක බලාගත්තට පස්සේ කෙටි ප්‍රශ්න වලටත් උත්තර ලියන්න පුළුවන්. ඒ වගේම තමයි මොකද්ද අනිත් කාරණාව තමයි රචනා ප්‍රශ්නට උත්තරේ ලියන්නත් පුළුවන්. රචනා ප්‍රශ්නටත් ඉතින් ලකුණු කෙලින්ම 10ක් නේ. ඒක ලිව්වත් 10ක් හම්බෙන්නේ නේද? රචනා ප්‍රශ්න ලිව්වත් ලකුණු 10ක් හම්බ වෙනවා. ඔක් ගහගන්න. මම කතා කරන්නේ ඕකේ තියෙන විස්තර. උඹලා ලියපල්ල එක. කොට ඔක්කොම කරලා දෙන්න බෑනේ. වෙලාව තියෙන විදිහට වැඩේ කරමු. එතකොට අපි දන්නා පළවෙනි ප්‍රශ්නය හා තවත් ප්‍රශ්න 4ක් ඇතුළුව ප්‍රශ්න 5කට පිළිතුරු ලියන්න. එතකොට හොඳට මතක තියාගන්න ප්‍රශ්න 4ක් කිව්වහම ප්‍රශ්න 5ක් නේ ලියවෙන්න ඕනි පළවෙනි ප්‍රශ්නය ඇතුළු ප්‍රශ්න 5කට. හරි? පළවෙනි ප්‍රශ්නය ඇතුළු කියලා කිව්වහම දෙවෙනි පේපරේ පළවෙනි ප්‍රශ්නෙට කෙටි ප්‍රශ්න 10ක් තියෙනවා. ඒ කෙටි ප්‍රශ්න 10 අනිවාර්යයෙන්ම ලියන්න ඕනේ. ඒකට අපිට හම්බ වෙන්නේ ලකුණු කීයද? 10යි. මේ 20යි. හරිද? එතකොට
තවත් ප්‍රශ්න 4කට උත්තර ලියන්න. එතකොට ඉතිරි ප්‍රශ්න ටිකට හම්බ වෙනවා 10 ගාන. එතකොට ලකුණු කීයක් හම්බ වෙනවද? ලකුණු කීයක් හම්බ වෙනවද? 60ක් හම්බ වෙනවා. ඉරිගහන ප්‍රශ්න නැත්නම් කෙටි ප්‍රශ්න ඉස්සරහය පළවෙනි පේපරයට ලකුණු 40යි හම්බ වෙන්නේ. ඒක ඉතින් ඔයාලා දන්නවනේ. එතකොට හැම වෙලේම මතක තියාගන්න ඔයාට ලේසි දැන් හැමදාම එන්නේ ඔච්චරයි. ධම්මපදයෙන් එනවා. හරි? පාරමිතාවන් වලින් එනවා. චතුරාර්ය සත්‍යයෙන් එනවා. සංගායනා පාඩමින් එනවා. ඕ ටික ඔක්කොම මම කතා කරනවා විභාගයට කලින්. එන විදිහ ගැන කතා කරනවා කොහොමද ඒකට සූදානම් වෙන්න ඕනේ කතා කරනවා. ඒ ලකුණු 60 හදනවා මම ඔයාලගේ. හරි? ඒ ලකුණු 60 ඔයාලගේ හදනවා. කෙටි ප්‍රශ්න වලට මම අර කෙටි ප්‍රශ්න ටික දුන්නාට පස්සේ ඒකත් ඕකේ දැන් මේ ටික කරනකොට මේ ටිකත් තුලෙත් ඔයාලා වැඩේ කරගන්න. හරි? මේක ඇතුලෙත් ඕකේ ඔයාලා කරගන්න පුළුවන්කම තියෙනවා. හරිද? ගහගත්තද මේක? ගහගත්ත තමයි? ඔව් හඳුරන්නේ. මේකත් ගහගන්න. ඔය පේපර්ස් ටික ඔය දෙන ටික පුතේ ක්‍රියාකාරකම් ටික අනිවාර්යෙන් කරන්න. මග අරින්න එපා. මං හිතන්නේ ඔයාලා අමුතුවෙන් ඕවා PDF එක ගන්න ඕනේ නැහැ එළියට ඕවා ලියන්න පොතක. ওই විදිහටම ගහගෙන පොතක ලියන්න. පොතක අනිවාර්යෙන් ඕවට උත්තර ලියන්න ඕනේ ඔයාලා ඉන්නකම්. හරි? අනිවාර්යෙන් ඕවට උත්තර ටික ලියා ගන්න. ඕ ටිකට උත්තර ලියනකොට බය වෙන්න එපා පාඩමට අදාළ දැනුම සකස් වෙලා ඉවරයි ඔයාලා. ඊට පස්සේ කෙටි ප්‍රශ්න ටිකට උත්තර ලියන්න ඕනේ. මේ විචාර ප්‍රශ්න ටිකනේ. විචාර ප්‍රශ්න ටිකත් අත් කරමු. දැන් පාරමිතා පාඩමේ විචාර ප්‍රශ්න කතා කරන්නේ. මේකත් හරියද? හරිද ළමයි? හරි හාමුදුරුවනේ. හරි ඔක ගාගන්න. ගහගත්තද ඔක?
හරි නේද? ඒකත් ගහගත්තා නේද? හරිද? දැන් ඕක ටික නිකන් බලුවට පස්සේ තේරෙනවද නිකන් ඒ ප්‍රශ්නෙත් තමාරු නෑ නේද? ඕක ටිකට උත්තර ලියාගත්තොත් එහෙම පාඩම කියවන්න ඕන. අනිවාර්යෙන් ඔය චරිත කතා පාඩම කියවන්න ඕන. කියවලා ඕක ටිකට උත්තර ලියන්න. ඉස්සෙල්ලා එකින් එක උත්තර ලියන්න යන්න එපා. පැහැදිලිද මං කියන එක? එකින් එක උත්තර ලියන්න යන්න එපා. ඉස්සෙල්ලා හොඳට පාඩම කියවන්න. පාඩම කියවන්න. පාඩම කියවල ඉවරලා ඔන්න ප්‍රශ්නට උත්තර ලියන්න. හරි? ඊට පස්සේ යන ගමනත් හොයාගෙන යන්න. එකින් එක හොයාගෙන යන්න. හරි? ඒක දන්නවා කියලා ඒක අතහරින්න එපා කොයිදුන්නද? ප්‍රශ්න ලියුවා උත්තරය දැනගෙන හිතේ තියෙන්න පුළුවන් කමක් නෑ පොත බලන්න. කොහෙද තියෙන්නේ කියලා බලන්න. ප්‍රශ්නෙට උත්තරේ කොතනද තිබි කියලා. උත්තරේ ලියුවා. හරි? ඊට උත්තරේ ලියුවා. ආයි දෙවෙනි ප්‍රශ්නේ බැලුවා. පොත බැලුවා කොතනද තියෙන්නේ කියලා බැලුවා. ආයිත් එතන කියව. හරි? ආයි කියනවා. ඔහොම කියවගෙන යනකොට මොකද වෙන්නේ? මෙයාට හොඳට එක වදිනු. කාටද? කාටද වදින්නේ පුතේ? කාටද වදින්නේ? ඈ? මෙයාට මොකද්ද හරියට S2කට වදිනවා. මෙයාට හරියට වැදුනට පස්සේ S2 වහගත්තට පස්සේ විභාගයට ගිහිල්ලා ප්‍රශ්න දිහා බලලා උත්තරේ මොකද්ද කියලා තේරෙනවා. හරි? තේරෙනවද? උත්තරේ මොකද්ද කියලා තේරෙනවා. ඇයි? මෙතන සම්පූර්ණ ෆොටෝ කොපි වෙලා තියෙන්නේ දැන්. උත්තර දන්නයි ප්‍රශ්න නැහැ කස. මං කියනවා ඔයාලා කිහිප දෙනාට විභාගයට ගිහිල්ලා බුද්ධ ධර්ම විෂය ලියන්න යන්නේ වැඩි වෙලාවක් යන්නේ නැහැ. පැය 3ක් යන්නේ නැහැ ඔයාලට. හරි? පැය 3ක් යන්නෙත් නැහැ ඔයාලට. දෙවෙනි පේපරේ ආවට පස්සේ විනාඩි 15ක් ඇතුළත ලියන්න පුළුවන් උත්තර ටික ඔයාලට. හරි? විනාඩි 15ක් ඇතුළත උත්තර ලියන්න පුළුවන්. ඉතුරු ටික ලියන්න පුළුවන්. පැය එකමාරක් ඇතුළත. පැය දෙකකින් වැඩි ඉවර කරන්න පුළුවන්. ඇයි? අපේ ඔළුවේ ලියන්න කරුණු ටික තියෙනවා අපි ටික හොඳට බලාගෙන තියෙන පුතේ. හරි? බලාගෙන තියෙන. නිසා ඒ ටික අදාළ පාඩම් ටික කරනවා. හරි? ඔයාලට අමාරු තැන් ටික ඔක්කොම කරනවා. හැබැයි ඔයාලා හොඳට මතක තියාගන්න ධම්මපදයේ ගාථා ටික ඔක්කොම කටපාඩම් කරන දැන් වෙලාව නැහැ ධම්මපදේ පාඩම් කරන්න. ලබන සතියේ පන්තියට එන්නේ නැතුව ඉන්න එපා මෙන්න මේ වචනේ කිව්වා කියලා. ඒක උඹලා කරන මෝඩකම. ලබන සතියේ මම හැම ගාථාවක්ම එක එක්කෙනාගෙන් පාඩම් ගන්නවා. පොත පැත්තකින් තියලා ගාථා කටපාඩම් දෙන්න ඕනි මට. හරි? ගාථා කටපාඩම් දෙන්න ඕනි හැමෝම මට. ඇහුණද කීපෙක ළමයි? ඈ? මයික් ටික ඔන් කරන්න ඔක්කොම. උඹලට කැමරා ඔන් කරන්න බැරි මයික් ටික ඔන් කරන්න අක්කා. ඔක්කොම. තව තියෙනවා. තව හතරක් තියෙනවා. කොහේ ඉතුරු හතර? තව තුනක් තියෙනවා. තව තුනක් තියෙනවා. හතරක් තියෙනවා. කොහේ හතර? මං කියනවා ඔක් කරන්න බෑ කවුරුවත්. කොහේ ඉතුරු හතර? රශ්මි පමුදිත කෝ? ඈ?
පාඩම් කරන් එනව නේද ලබන සතියේ ළමයි ටික? පාඩම් කරන් එනව නේද? තමයි. පාඩම් කරන් එන්න ඕනි. කටපාඩම් දෙන්න ඕනි. හැමෝම එදාට කවුරුවත් නැති දැනක කාමරේ හරි කොහේ හරි කමක් නැහැ. පිළිවෙලට ඇඳුමක් ඇඳගෙන හරි පිළිවෙලට ඇඳුමක් ඇඳගෙන කැමරාව ඔන් කරලා කටපාඩම් දෙන්න ඕනි. හරි බලට ඔය ටික කරන්න බැරුණොත් ඔය මං කියන ටික කරන්න බැරුණොත් විභාගේ පාස් කරන්නත් බෑ මතක තියාගන්න. හරි විභාගේ පාස් කරන්නත් බෑ. ඔය කියන වැඩේ හරියට කරන්න පුළුවන් වුණොත් විභාගයෙන් පාස් වෙන්න බැරි කමක් නැහැ කියලා මං කියනවා. නිසා අනිවාර්යෙන් පිළිවෙලට ඇඳුමක් ඇඳගෙන මේ කරගෙන දැන් ප්‍රශ්නේ තියෙන්නේ ඇඳුම් ප්‍රශ්නක් තියෙනවා සමහරක් වෙලාවට පන්ති වෙලාවට. උලා ඇඳන් ඉන්නේ ඇඳුම්. නිසා ලබන සතියේදී අනිවාර්යෙන් කරන්න ඕනේ ලබන සතියේ සිකුරාදා මට දැන් මොන වැඩේ තිබ්බත් මම පන්තිය කරනවා 11 වසර. මට ලබන සතියේ ඊළඟ සතියේ එක්සෑම් එකක් තියෙනවා. ඒ තිබ්බත් මම මේ පන්තිය කරනවා. හරි මට පන්ති 10ක් තිබ්බත් මම මේ පන්තිය කරනවා සාමාන්‍ය පෙළ මැදිය කරනවා. හරි එහෙනම් හරි එහෙනම් හැමෝටම තෙරුවන් සරණයි. ඔය දුන්න ප්‍රශ්න ටිකට උත්තර ලියා ගන්න. ඒක ලියලා මට ෆොටෝ ගහලා එවන්න හැමෝම. එවන්න. ලබන සතිය අනිවාර්යෙන් පන්තියට සහභාගී වෙන්න. එහෙනම් හැමෝටම තෙරුවන්